Hello, good morning හැමෝටම. මම ඉන්දික. හරි. මම ඉන්දික. තව මෙතන මිතිලා ඉන්නවා. අපි තමයි සිනොලොජි එකේ ටෙක්නිකල් පැත්ත බලන්නේ. අපි ඇත්තටම අද ටෙක්නිකල් ට්‍රේනින් එකක් තමයි යන්නේ ප්‍රී-සේල්ස් එක. සිනොලොජි එක අපි කන්ෆිගරේෂන් එක තමයි ගොඩක්ම ફોකස් කරේ. කොහොමද සිනොලොජි එක සෙටප් කරගන්නේ බොක්ස් එක ඊට පස්සේ බෑකප් මේ තියෙන ඒවා සිනොලොජි එකේ කොහොමද සෙටප් කරන්නේ ඒ ටික තමයි අපි ඇත්තටම මේක මේ වීඩියෝ එකක් විදිහට අපි කරන්න හැදුවේ. නමුත් අපිට මෙතනට අලුතෙන් ආපු සිනොලොජි ගැන කිසි අලුතෙන්ම නොලෙජ් එකක් නැති අය කීප දෙනෙක් ඉන්න නිසා මම සිනොලොජි එකගේ බේසික් අයිඩියා එකක් එයාලට දෙන්න සිනොලොජි එක ගැන පොඩි හැඳින්වීමක් කරනවා. ඔයාලට මගේ ස්ක්‍රීන් එක පේනවා කියලා මම හිතනවා. ඔයාලට ස්ක්‍රීන් එක පේනවද? පේනවා ඉතින්. හරි. සිනොලොජි කියන්නේ ඇත්තටම ගොඩක් කට්ටිය දැන් ගොඩක් අය මෙතන ඉන්න අය දන්නවා සිනොලොජි යූස් කරපු අයත් ඉන්නවා. නමුත් මෙතනට අලුත් කීප දෙනෙක් ඉන්න නිසා තමයි මම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න ගත්තේ. සිනොලොජි කියන්නේ ඇත්තටම ස්ටෝරේජ් එක. ස්ටෝරේජ් එක කියන්නේ සිනොලොජි ඇවිල්ලා තායිවාන් තමයි බ්‍රෑන්ඩ් එක. සිනොලොජි ස්ටෝරේජ් එක කියන්නේ ස්ටෝරේජ් ගත්තොත් අපි IT ෆීල්ඩ් එකේදී ස්ටෝරේජ් ගත්තොත් අපි කතා කරනවා ස්ටෝරේජ් වර්ග දෙකක් ගැන. ඒ කියන්නේ SAN එකයි NAS එකයි. SAN එකයි NAS එකයි කියන්නේ සිනොලොජි ඇවිල්ලා NAS එකක්. හරිද? NAS එක කියන්නේ network attached storage එකක්. එතකොට NAS එකේ SAN එකේ තියෙන වෙනස තමයි NAS එක ඇවිල්ලා හැම වෙලාවෙම තියෙන ෆයිල් ලෙවල් වලින් තමයි data තියෙන්නේ. අපිට NAS එකේ තියෙන data එකක් ඕනම තැනකදී ඕනම වෙලාවක අපිට NAS එකට log වෙලා access කරන්න පුළුවන්. නමුත් SAN එකේ තියෙන්නේ data block level. එතකොට අපිට SAN එකට data එකක් දාලා ඒ SAN එකට log වෙලා ඒ data එක අපිට access කරන්න බෑ. ඒකේ තියෙන්නේ SAN එකේ තියෙන්නේ data එක block level. එතකොට සිනොලොජි එකේ තියෙන විශේෂත්වය තමයි දැන් SAN එකක් අපි ගන්න ගියොත් SAN එකක් සාමාන්‍යයෙන් SAN එකක් ගන්න ප්‍රයිස් එකෙන් අපි ඒකට යොදවන මුදලෙන් අපිට NAS දෙකක් විතර ගන්න පුළුවන්. NAS එකක් සාමාන්‍යයෙන් cost එක ගොඩක් අඩුයි. SAN එක ප්‍රයිස් එක ගොඩක්ම වැඩි. එතකොට සිනොලොජි එතනින් විශේෂ වෙන්නේ සිනොලොජි එක ඇවිල්ලා සිනොලොජි එක NAS එක ඇවිල්ලා ඕනම තැනක ඉඳගෙන අපිට access කරන්න පුළුවන්. ඒ වගේම සිනොලොජි එකේ වෙන හැමදේම අපිට centralize manage කරන්න පුළුවන්. ඒ කියන්නේ බ්‍රාන්ච් වල ඔයාලා හිතන්න ඔයාලගේ හෙඩ් ඔෆිස් එකේ බ්‍රාන්ච් තියෙනවා නම් බ්‍රාන්ච් වල සිනොලොජි පොඩි බොක්සස් තියලා අපිට හෙඩ් ඔෆිස් එකේ ඉඳන් ඒ ඔක්කොම මැනේජ් කරන්න පුළුවන්. ඒ වගේම දැන් ලංකාවේ තියෙන බොක්ස් එකක් අපි හිතමු පිටරට ඉඳන් අපිට ඇක්සස් කරන්න ඕන කියලා ඒ විදිහට ඕනම තැනක ඉඳගෙන ලෝකේ ඕනම තැනක ඉඳන් අපිට ඇක්සසිබිලිටි එක ගන්න පුළුවන්. ඒ වගේම අපි NAS එකේ කරන හැම දෙයක්ම අපි data එකක් බෑකප් කරත් අපි කැමරා එකක් මවුන්ට් කරලා කැමරා data බෑකප් කරත් මොන දේ කරත් අපි කරන හැම දෙයක්ම NAS එකේ අපිට security දාලා ඕන විදිහට අපිට විදිහට security දාන්න පුළුවන් NAS එකේ කරන හැම දෙයකටම. ඊට පස්සේ සිනොලොජි එකේ තියෙන විශේෂත්වය දැන් NAS කිව්වම ඇත්තටම ගොඩක් තියෙනවා NAS වර්ග. QNAP තියෙනවා, Infotend තියෙනවා. ඒ වගේ NAS වර්ග ඕනතරම් මාකට් එකේ තියෙනවා. හැබැයි සිනොලොජි එක විශේෂ වෙන්නේ ඇයි කියලා තමයි අපි ඔයාලට මෙතෙන්දි පෙන්වන්නේ. සිනොලොජි එක ස්ටෝරේජ් එක ගත්තම ඒක ස්ටෝරේජ් එකක් විදිහට යූස් කරන්න අපිට පුළුවන්. ඒ වගේම ඒකේ ස්ටෝරේජ් එක ගත්තම අපිට ෆ්‍රී ඔෆ් charge හම්බ වෙනවා ඇප්ලිකේෂන් සෙට් එකක්. ඒක හැම අර අනිත් ස්ටෝරේජ් එකක බැලුවම සිනොලොජි එකේ තියෙන විශේෂත්වය ඒක තමයි. අනිත් ස්ටෝරේජ් ගත්තම මේ තියෙන හැම අපේ සිනොලොජි එකේ තියෙන හැම ඇප්ලිකේෂන් එකක්ම ඔයාලට තියෙන ෆ්‍රී. නමුත් අනිත් ස්ටෝරේජ් වල මේ ඇප්ලිකේෂන් සමහර ඒවා එන්නේ නැහැ. සමහර ඒවා මේ ඇප්ලිකේෂන් පර්චේස් කරලා ගන්න ඕන අපි සල්ලි දීලා. ඒ වගේම සිනොලොජි එකේ අපිට සිනොලොජි එක යූස් කරන්න පුළුවන් ස්ටෝරේජ් එකක් විදිහට යූස් කරන්න පුළුවන්. සිනොලොජි එකේ නෙට්වර්කින් පාර්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ රවුටර්ස් තියෙනවා. ඒ වගේම ඇප්ලිකේෂන්. ඒ ඔක්කොම ඔයාලට හම්බෙන්නේ ස්ටෝරේජ් එක ගත්තම ෆ්‍රී ඔෆ් charge. එතකොට මේ ස්ටෝරේජ් එකේ ඔයාලට ඕන විදිහට එක්ස්පෑන්ඩ් කරගෙන යන්නත් පුළුවන් ඕනම කැපැසිටි එකට සිනොලොජි එක. ඊට අමතරව සිනොලොජි එක ගත්තම ඔයාලට ඇප්ලිකේෂන් සෙන්ටර් එකක් තියෙනවා. පැකේජ් සෙන්ටර් එකක්. ඒකේ තියෙනවා ඔයාලට සර්වර් ස්ටේෂන්, බෑකප් සොෆ්ට්වෙයාර්, ඊට පස්සේ මල්ටිමීඩියා මැනේජ්මන්ට්,
ඊට පස්සේ ෆයිල් සර්වර් එකක් ඊට පස්සේ AD සර්වර් එකක් ඒ වගේ සාමාන්‍යයෙන් ඔෆිස් එකක SMB මාකට් එකේ සාමාන්‍යයෙන් ඔෆිස් එකක් අපිට හැන්ඩල් කරන්න පුළුවන් ඔක්කොම ඔප්ෂන් ටික ඒ කියන්නේ VM රන් කරන්න ඕන නම් VM එකක් රන් කරන්න කැමරා ටිකේ රෙකෝඩින් එක දාගන්න ඕන නම් කැමරා එකේ රෙකෝඩින් ටික අපිට දාගන්න ඊට පස්සේ AD එකක් ක්‍රියේට් කරන්න ඕන නම් DNS සර්වර් එකක් ක්‍රියේට් කරන්න ඕන නම් data ටික බෑකප් කරන්න ඕන නම් ඒ SMB ඔෆිස් එකේ ඉන්න users ලගේ data ටික බෑකප් කරන්න ඕන නම් මේ හැම දෙයකම ඔයාලට ඕන storage එකක් purchase කරන්න විතරයි. මේ අනිත් හැම option එකම ඔයාලට හම්බෙන්නේ free. හරි. ඒක තමයි Synology වල තියෙන විශේෂත්වය. ඒ කියන්නේ backup software දැන් ගොඩක් තියෙන ප්‍රශ්නේ තමයි storage එකක් ගත්තට userට ඒකට තියෙන data ටික backup කරන්න එයාලට තව backup software එකක් ගන්න ඕනේ additionally තව සල්ලි දීලා. එතකොට එයාලට තව cost එකක් යනවා. නමුත් Synology එකේ තියෙනවා inbuilt එනවා backup software. ඒක agentless backup තියෙනවා ඊට පස්සේ agent එක දාලා කරන backup තියෙනවා ඊට පස්සේ cloud backup තියෙනවා ඊට පස්සේ DR එකට backup කරන ඒවා තියෙනවා NAS to NAS replicate කරන ඒවා ඒ විදිහට හැමදේම තියෙනවා ඒ හැම backup එකක්ම ඔයාලට හම්බෙන්නේ free ඒක තමයි Synology වල තියෙන විශේෂත්වය ඔයාලා Synology storage එක ගන්නෙ මොකද කියලා ඔයාලට කියන්න තමයි ඒ දේ මම මෙතන පෙන්නලා තියෙන්නේ. නැත්නම් ඔයාලට ඕන තරම් මාකට් එකේ ස්ටෝරේජ් තියෙනවා. ඒ ඕන දෙයක් ගන්න පුළුවන්. QNAP තියෙනවා, Infotend තියෙනවා. ඒ විදිහට ඕනම ස්ටෝරේජ් තියෙනවා. නමුත් ඔයාලා Synology එක ගත්තොත් ඉතින් ඔයාලට තියෙන විශේෂත්වය තමයි ඔයාලට ස්ටෝරේජ් එක විතරයි පර්චේස් කරන්න තියෙන්නේ. අනිත් ඔක්කොම බෑකප් software ඔක්කොම free of charge තමයි ඔයාලට ස්ටෝරේජ් එකත් එක්ක හම්බෙන්නේ. ඊට පස්සේ Synology එකේ ස්ටෝරේජ් තියෙනවා කැටගරි දෙකකට. එකක් තියෙනවා DS කියලා disk station තියෙනවා අනිත් එක තියෙනවා RS rack station එක. DS එකේ තියෙනවා කැටගරි කීපයක් තියෙනවා. මෙතන තියෙනවා J series, value series, plus series, XS series කියලා. මේ series හතර තමයි DS කියන මොඩල් එකේ තියෙන. ඒ කියන්නේ disk station එකේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මේ J series එක ඇවිල්ලා home use වලට ඒ වගේ කැටගරි වෙන් කරලා තියෙන්නේ අපි මේ ස්ටෝරේජ් එක මොන දෙයකටද යූස් කරන්න කියලා බලා ගන්න. ඒ කියන්නේ ඔයාලා දැන් ගෙදර යූස් කරන්න වගේ නම් අපි සජෙස්ට් කරන්නේ J සීරීස් එකක්. එන්ටර්ප්‍රයිස් මාකට් එකේ හරි ඩේටා සෙන්ටර් වගේ ඒ වගේ මොන හරි තැනක යූස් කරනවා නම් අපි දානවා XS එකක්. ඒ වගේ ප්ලස් දැන් මෙතෙන්දි තියෙනවා මේ J සීරීස් එකයි value සීරීස් එකයි කියන්නේ ඇත්තටම ජූනියර් බොක්සස්. plus series එකයි XS කියන්නේ plus series එකේ ඉඳලා උඩට යන මෙතන ඔයාලට පේනවා මේ හැම මොඩල් එකකම පිටිපස්සේ plus series එකේ plus mark එකක් තියෙනවා. ඒ plus mark එකෙන් උඩට යන plus mark එකේ ඉඳලා ඊට පස්සේ XS plus ඊට පස්සේ RPXS plus ඒ විදිහට plus mark එකක් එක්ක ඉස්සරහට යනවා කියන්නේ ඒ box එකේ හැම feature එකක්ම තියෙනවා. මේ value series එකේ J series එකේ ඔයාලට තියෙන features අඩුයි. මේවා ඇත්තටම හදලා තියෙන්නේ personal use කරන්න home use කරන්න ඒ වගේ දේවල් වලට තමයි මේ value series තියෙන්නේ. ඒ වගේ backup software එහෙම free of charge එන්නේ නැහැ. ඒවට backup software එකක් එහෙම මේ තියෙන අර features වලින් ඇත්තටම ගොඩක්ම අඩුයි මේ value series එකේ J series එකේ. හැම feature එකක්ම තියෙන්නේ plus series එකෙන් උඩ. ඊට පස්සේ මේ තමයි අනිත් category එක. මම කිව්වේ RS model එක rack station model එකට ගියාම මේ ඒකේ තියෙනවා මේ විදිහටම කොටස් හතරකට තියෙනවා ඊට අමතරව තව එක් කොටසක් තියෙනවා FS කියලා. ඒ කියන්නේ data center වලට ගොඩක් වෙලාවට IOPS වල calculate කරලා තමයි storage එකක් ගන්න. ඒ වෙලාවට IOPS calculate කරන්න SSD hard ගහන්න පුළුවන් storage category එකක් මේකේ වෙනම තියෙනවා. මේ තියෙන්නේ මෙතන ඇත්තටම අපි දාලා තියෙන්නේ ඔයාලට මේ මොඩල් කීපයක් විතරයි මේ විදිහට ගොඩාක් මොඩල්ස් තියෙනවා. Synology එකේ මේකේ J series එකක් එන්නේ ඇත්තටම Rex model එකේ value series එකේ ඉඳලා තමයි පටන් ගන්නෙ value series එකේ ඇත්තටම 2B විතරයි තියෙන්නේ 4B පටන් ගන්නෙ plus series එකේ ඉඳලා ඒ plus series එකේ redundant power තියෙනවා normal power තියෙනවා ඔයාලට ඕන විදිහට category කරලා මේක storage එක ගන්න පුළුවන් redundant power තියෙනවා normal power තියෙනවා ඊට පස්සේ fiber connectivity තියෙනවා ඊට පස්සේ 10 gig RJ45 තියෙනවා 1 gig තියෙන හැම එකටම inbuilt වෙනවා 1 gig මේ විදිහට ඔයාලට ඕන විදිහට decide කරලා ඔයාලගේ box එක ඔයාලට ඕන විදිහට decide කරලා Synology එකේ ගන්න පුළුවන්. Synology එක ගැන පොඩි overview එකක් මම දුන්නේ ගොඩක් අය මේ ගැන දන්නේ නැති නිසා.
ඒ කියන්නේ අපි දැන් ස්ටෝරේජ් එක මොකක්ද කියලා අපි ස්ටෝරේජ් එකේ ඉම්ප්ලිමන්ටේෂන් එකේ ඉඳලා කරගෙන ගියොත් මෙතන අලුත් අය කීප දෙනෙක් ඉන්නවා. එයාලා දන්නේ නැති නිසා තමයි අපි ඒ ටික මම ඔය ගැන සින්ලොජි එක ගැන විස්තරයක් දුන්නේ. අපේ මිත්‍යිල ඉන්නවා දැන් එයා ඔයාලට මේක කොහොමද සෙටප් එක කරගෙන යන්නේ කියලා ඉතුරු ටික එයා කරගෙන යයි. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ස්ටෝරේජ් එකේ කරපු ටිකේ දැන් මොනවා හරි දැනගන්න තියෙනවා නම් අහන්න. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් දැන් ඉන්දික කරපු ඉන්ට්‍රොඩක්ෂන් එකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. අපි එමුණොත් ඉම්ප්ලිමන්ටේෂන් එකක් කරන විදිය ඊට පස්සේ කොහොමද මේක ඩිෆරන්ට් යූස් කේසස් වලට පාවිච්චි කරන විදිය අපේ මේ සීරීස් එකේ මේන්ම අවශ්‍යතාවය වෙන්නේ පාර්ට්නර්ස්ලා වෙන්න ඕගොල්ලන්ව ට්‍රේන් කරවන්න ප්‍රොඩක්ට් එක ගැන කොන්ෆිඩන්ස් එක හදන්න ඕගොල්ලන්ට කස්ටමර් කෙනෙක් එක කතා කරනකොට සින්නෑස් එක ගැන කොන්ෆිඩන්ස් එකක් ඇතුව කතා කරන්න පුළුවන් වෙන්න කියන දේ හදන්න තමයි අපි මේ මේන්ලි මේ සීරීස් එක පටන් ගත්තේ A to Z. මෙතන මම දන්නවා already Synology implement කරපු engineersලාත් ඉන්නවා. මීට කලින් කරපු නැති කට්ටියත් ඉන්නවා. ඒක නිසා මුල ඉඳලා කරපු කට්ටියට රිෆ්‍රෙෂ් වෙන්නත් කරපු නැති කට්ටියට අලුතෙන් ඉගෙන ගන්නත් අපි මේක මුල ඉඳලා යන් අපි අදට පටන් ගන්නේ Synology NAS එකේ කොහොමද අපි hardware ටික config කරන්නේ ඊට පස්සේ කොහොමද අපි OS එක install කරන්නේ කොහොමද අපි NAS එක ඉස්සෙල්ලා detect කරන්නේ කොහොමද network එකේ ඊට පස්සේ කොහොමද මේක OS එක අපි install කරන්නේ volume එක config කරන්නේ කොහොමද අපි මේ ටික step by step යන් මම meeting එක record කරන්න දාලා තියෙනවා පස්සේ අපි මේක share කරන්නම් ඔක්කොටම එතකොට අවශ්‍ය කට්ටියට මේක තව කට්ටියට share කරන්නත් පුළුවන් මේ ආයි අවශ්‍ය වෙලාවක මේක refer කරන්නත් පුළුවන් ඕන වෙලාවක ඉස්සෙල්ලාම මං හිතනවා මගේ ස්ක්‍රීන් එක පේනවා කියලා අපි ඉන්ටරැක්ටිව් සෙෂන් එකක් යන් ඕන වෙලාවක මාව නවත්තලා ප්‍රශ්න අහන්න පුළුවන් ඕන මේ මාක් හරි අපහැදිලි තැනක් තියෙනවා නම් මම මෙතන ඉස්සෙල්ලම මම පෙන්නන්නේ ඔයගලන්ට මේ ඩිස් ස්ටේෂන් එක කොහොමද හાર્ඩ්වෙයාර් ටික කන්ෆිග් කරන්නේ අපි රැක් ස්ටේෂන් මොඩල් එකට පස් වෙලා ගියා මොකද මේකේ ලොකු වෙනසක් නැහැ මේ විදිහට ගත්තාම අපිට බොක්ස් එකේ අපිට මේ විදිහට පවර් ඇඩැප්ටර්ස් ටික එනවා පවර් කේබල්ස් ටික එනවා නෙට්වර්ක් කේබල්ස් ටික එනවා ගයිඩ් එකක් එනවා මේක සාමාන්‍ය ඕනම කෙනෙක්ට බේසික් IT knowledge එකක් තියෙන කෙනෙක්ට උනත් මේක තනියම කරගන්න පුළුවන් විදිහට තමයි මේගොල්ලෝ මේක ඩිසයින් කරලා එවලා තියෙන්නේ මේ විදිහට අපිට hard disk bay එක එළියට ගන්න පුළුවන් මේක මේ සයිඩ් එකේ තියෙනවා කාට හරි ප්‍රශ්නයක් තියෙනවද මාක් හරි අහන්න right මේ විදිහට මේ සයිඩ් එකේ තියෙනවා පොඩි ප්ලාස්ටික් පටි දෙකක් මේ බේ එකේ ඒක මෙන්න මේ විදිහට මේ කොනෙන් ඇද්දාම මේ විදිහට ගලවලා ගන්න පුළුවන් ඊට පස්සේ තමයි hard drive එක අපි බේ එකට ෆික්ස් කරන්නේ ඒ ෆික්ස් කරලා ඉවර වෙලා ආපහු අර ප්ලාස්ටික් පටි දෙක අපිට දෙපැත්තෙන් තද කරන්න තියෙන්නේ අපි ඒ ඉස්සෙල්ලා පෙන්නුවේ 3.5 ඩිස්ක් එක මේ තියෙන 2.5 ඩිස්ක් එක කොහොමද හයි කරන්න කියන එක ඒකට තමයි අර බොක්ස් එකේ වෙනම ඇන පැකට් එකක් එනවා ඒ ඇන පාවිච්චි කරලා අපිට පුළුවන් මේ විදිහට 2.5 ඩිස්ක් එක SSD වෙන්න පුළුවන් එහෙම නැත්නම් normal hard drives වෙන්න පුළුවන් අපිට මෙන්න මේ විදිහට ෆික්ස් කරගන්න පුළුවන් hard drive bay එකට
ඔව්. ඊට පස්සේ රැක් ස්ටේෂන් එකේදී මේ රැක් ස්ටේෂන් එකේදී මේ විදිහට ප්ලාස්ටික් පටිය නෙමෙයි එන්නේ. ඒකෙදී අනිවාර්යයෙන්ම ඒකට ඔව් හෙලෝ ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙන එක පේනව නේද කට්ටියට? යා විදිහට පේනවා. ආරයිට් ඕකේ. රැක් ස්ටේෂන් එකේදී මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ විදිහට ප්ලාස්ටික් පටි වලින් නෙමේ හાર્ඩ් ඩ්‍රයිව් එක ෆික්ස් වෙන්නේ. ඒකෙදී අනිවාර්යයෙන්ම එන දාන්න වෙනවා. ඒකට වෙනම එන සෙට් එක එනවා මේ රැක් ස්ටේෂන් මොඩල් එකත් එක්ක අවශ්‍ය ප්‍රමාණයට. ඒ ඔක්කොම මේ හાર્ඩ් ඩ්‍රයිව් බේස් වලට අපිට මේ විදිහට අපිට Synology site එකෙන් අවශ්‍ය නැහැ අපිට check කරගන්න පුළුවන් hard drive compatibility list එක. අපිට model එක NAS එකේ model එක select කරලා අපිට ගන්න පුළුවන්. අපිට ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි hard drive එක NAS එකට insert කරන්න තියෙන්නේ. එතන කරායින් පස්සේ අන්තිමට මේ විදිහට lock එක දාලා key එක දාලා lock කරන්න පුළුවන්. power plug කරනකොට මේ විදිහට පිටිපස්සෙන් මේ ටික ප්ලග් කරලා network එකත් මේ විදිහට ප්ලග් කරන්න පුළුවන්. පස්සේ ඉස්සරහින් තියෙනවා power button එක. rack station එකෙත් ওই විදිහටම ඉස්සරහා power button එක එනවා. rack station එකේදී ඕකේ වෙනසකට වෙන්නේ මේ පිටිපස්සෙන් අපි high කරන power adapter එක separately එන්නේ නැහැ. ඒකේ power supply එකක් විදිහට NAS box එකේමයි එන්නේ. power on කරයින් පස්සේ ඉස්සෙල්ලම අපි කරන්න ඕනේ NAS box එක අපි network එකකින් search කරලා configuration එක කරන්න පටන් ගන්න ඕනේ. ඒකට Synology ලගේ දීලා තියෙනවා Synology Assistant කියලා web tool එකක්. එහෙමත් නැත්නම් desktop අපි සාමාන්‍ය desktop client එකකින් install කරන්න පුළුවන් client එකක් දීලා තියෙනවා. අපි client එක පාවිච්චි කරලා කොහොමද මේක කරන්නේ කියන එක බලමු. මේකෙදි කරන්න තියෙන synology.com කියන site එකට ගිහිල්ලා මේකේ තියෙනවා downloads කියලා section එකක් පල්ලෙහාට ගියාම site එකේ මෙතන අපිට NAS කියලා product එක select කරලා අපි පාවිච්චි කරන NAS model එක select කරලා මේකේ තියෙනවා desktop utilities කියලා. මම මෙතන පොඩ්ඩක් පෙන්නන්නම්. මේ desktop utilities වලට යන්න කලින් මෙතන පෙන්නනවා operating system කියලා. අපිට operating system එක manually download කරන්නත් පුළුවන්. අපි මෙතනදී ඉස්සෙල්ලා desktop utilities වලට මේකට ගියාම Synology Assistant කියලා තියෙනවා මුලින්ම පළවෙනි option එකේ. ඒකේ අපිට Windows වලට වෙන්න පුළුවන් නැත්නම් Mac වෙන්න පුළුවන්, Ubuntu Linux වෙන්න පුළුවන්. हमारे मुकाबले कंपनी का ඔව් මේ කෙනෙකුට ස්ක්‍රීන් එක පේන්නෙත් නෑ කියලා පොඩි මේකක් ආවා. මට විනාඩියක් දෙන්න. right හරි sorry
මේ විදිහට අපිට අපි Windows client එක දැන්ට download කරන්න අපිට අවශ්‍ය වුණොත් Mac එක එහෙම නැත්නම් Linux උනත් මෙතනින් download කරගන්න පුළුවන්. simple installation එකක් තියෙන්නේ client එක default options වලින් install කරගන්නවා. අපි දැන් Synology appliance එක up කරලා තියෙන්නේ. අපිට මේක මතක තියාගන්න network එකට connect කරනකොට අපිට ඕන direct අපේ laptop එකට connect කරන්න පුළුවන්. එහෙම නැත්නම් same VLAN එකේ එහෙම නැත්නම් same network switch එකේ අපිට යන්න පුළුවන් නම් වඩා හොඳයි. නැත්නම් මේ NAS එක අපිට network එකේ detect කරගන්න බැරි වෙනවා. මොකද IP address එකක් මොකුත් config කරලා නැති නිසා තැනට. එතකොට මේක කරනවා නම් අනිවාර්යයෙන්ම මේ මතක තියාගන්න පුළුවන් නම් direct attach යන්න. එහෙම නැත්නම් same switch එකේ නැත්නම් same hub එකේ NAS එකයි ඔයගොල්ලෝ connect වෙන laptop එක connect කරගන්න. ඊට අමතරව ඔයගොල්ලෝ connect වෙන laptop එකේ Windows firewall එක enable වෙලා තියෙනවා නම් ඒක disable කරගන්න සමහරලාට ඒක enable වෙලා තිබ්බොත් NAS එක detect වෙන්නේ නැතුව යනවා. මේ විදිහට අපිට දැනට මේ network එකේ connect වෙලා තියෙන හැම NAS එකක්ම පෙන්නනවා. configure කරපු නැති එක මේ විදිහට අර configure කරපු නැති IP address එකෙන් පෙන්නනවා මෙන්න මේකයි කියලා. එතකොට මේ විදිහට status එකේ පෙන්නනවා මේකේ OS එක install කරලා නැහැ මේක config කරලා නැහැයි කියලා. එතකොට අපිට පුළුවන් මේ කියන NAS එක select කරලා මෙතන connect කියලා option එකක් තියෙනවා. මේ connect කියන option එක දුන්නාම මේ විදිහට license agreement එක එනවා. මේක accept කරලා okay කරා නම් NAS එකට connect වෙනවා. දැන් මේ තියෙන්නේ configure කරපු නැති NAS එකට connect වෙලා මෙතනින් setup කියන option එකට ගියාම අපිට පෙන්නනවා OS එක download කරලා දෙන්න කියලා. අපිට මෙතනින් link එක මෙතනම තියෙනවා download from Synology download center කියලා link එකක්. මේ link එක click කරපු ගමන් අපි automatically forward වෙනවා ඒ model එකට අදාළ OS එක download කරන තැනට. එතකොට අපිට එතනින්ම පුළුවන් මේකට අදාළ OS එක download කරන්න. මේකදී .pat file එකක් තමයි download වෙන්නේ. අපිට ඕන නම් මේ ෆයිල් එක දැන් අපි වැඩ කරන network එකේ internet නැත්නම් අපිට වෙනම internet තියෙන line එකකින් download කරලා අරගෙන ඇවිල්ලා NAS එකට connect වෙලා OS installation එක කරන්න පුළුවන්. මේ විදිහට download එක complete වුණායින් පස්සේ අපිට මෙතනින් OS installation path එක දෙන්න පුළුවන්. දීලා install now එක press කරාම මෙතනදි මතක තියාගන්න අපි insert කරන hard drive වල data එක completely erase වෙනවා. හැබැයි අපි migration එකක් කරනවා නම් NAS to NAS migration එකක් කරනවා නම් අපේ Synology NAS එකේ ඉඳලා අපි upgrade කරපු NAS එකක් ගන්නවා නම් එහෙම නැත්නම් අපේ existing Synology NAS එකේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඒක warranty වලට යවනවා නම් අපි අලුත් අපේ replacement NAS එක එහෙම නැත්නම් temporary NAS එකට hard drives ටික ඒ පිළිවෙලටම plug කරලා ගන්නවා නම් මෙතෙන්දී option එකක් එනවා මේක migrate කරන්න කියලා. මේකේ already OS එකක් තියෙනවා. එතකොට මේකේ data ටික අලුත් එකට migrate කරන්න කියලා option එකක් එනවා. අපි ඒක වෙනම session එකකින් අපි ඒක කරලා බලමු. දැනට මේ අලුතෙන් configuration කරන option එකට අපි මේ විදිහට මේක select කරලා okay කරනවා. දැන් මේ විදිහට installation එක පටන් ගන්නවා. මේක මේ කියන process එකට යන්නේ විනාඩි උපරිම විනාඩි 10ක් වගේ කාලයක් තමයි යන්නේ. ඒ කියන්නේ hardware ටික setup කරගෙන OS එක install කරලා ඉවර කරගන්න විනාඩි 10ක් වගේ කාලයක් තමයි යන්නේ. installation එක ඉවරනන් පස්සේ automatically යාම restart වෙනවා. මොන හරි මේ මෙතනට වෙනකන් මොන හරි ප්‍රශ්නයක් තියෙනවද කාට හරි? හරි.
මේ විදිහට රීස්ටාර්ට් වෙලා ආවයින් පස්සේ ෆස්ට් සෙටප් ස්ක්‍රීන් එක එනවා. මේකෙදී අපි NAS එකට දෙන්න ඕනේ ඉන්ෆර්මේෂන් ටික අහනවා අපෙන්. සර්වර් නේම් එක මොකක්ද කියලා. ඒ කියන්නේ අපිට NAS එක නෙට්වර්ක් එකේ අයිඩෙන්ටිෆයි කරගන්න මොන නේම් එකද අපි දෙන්න ඕනේ. අපි ලැප්ටොප් එකක් OS එක ඉන්ස්ටෝල් කරායින් පස්සේ අපි ඒ ලැප්ටොප් එකේ කම්පියුටර් නේම් එක කියලා එකක් දෙනවනේ. අන්න ඒ වගේ මේ NAS එකටත් සර්වර් නේම් එකක් අපි දෙනවා. ඒතර මම දැනට මේක පාවිච්චි කරනවා Demo SAT කියලා. මෙතෙන්දී යූසර් නේම් එකක් අපි already කරපු කට්ටිය දන්නවා අපි සාමාන්‍ය admin කියලා create කරනවා. නමුත් දැන් මේ admin කියන user create කරන්න දෙන්නේ නැහැ security purpose කියන්නේ security vulnerability එකක් නිසා මේක මේ දැන් මේ admin කියන user create කරන්න දෙන්නේ නැහැ අලුත් OS එකේ. දැන් පුළුවන් එක්ක administrator එහෙම නැත්නම් වෙන user name එකක් තමයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඒතර මම මෙතනදී administrator කියලා user පාවිච්චි කරනවා password එකක් දානවා. දාලා next කරයින් පස්සේ මේ විදිහට අපිට එනවා quick connect ID එකක් setup කරන්න ඕනද කියලා. අපි මේ ටික දැනට skip කරගෙන යනවා. අපි මේක ඉස්සරහට අපි කරන විදිය කියන්නේ මේක පස්සෙත් config කරන්න පුළුවන්. ඒක නිසා දැනට අපි මේක skip කරලා යනවා ඉස්සරහට. මම ඒක quick connect කියන්නේ මොකක්ද කියලා ඉස්සරහට explain කරන්නම්. මෙතනදී මේක default තියන්න මේ අවිල්ලා Synology එකත් එක්ක අපි location share කරනවද කියලා option එකක් එන්නේ. ඒක අපි skip කරනවා. මේ විදිහට අපි configuration එක complete කරනවා. ඒ කියන්නේ මේ OS installation එක hardware configuration and OS installation එක අපි මේ විදිහට Synology එකේ complete කරනවා. මෙතනට වෙනකම් මොන හරි ප්‍රශ්නයක් තියෙනවද කාටද? තේරුම් නැති තැනක් මේක මාර ලේසි. සාමාන්‍ය home use කෙනෙක්ට උනත් NAS එක ගෙදර අරන් ගිහිල්ලා තනියෙන් config කරන්න පුළුවන් විදිහට තමයි මේක user friendly විදිහට හදලා තියෙන්නේ. මේ තියෙන user interface එක මම ඉස්සරහට මේ අපි මේ NAS එකට log වෙලා පෙන්නන්නම් කොහොමද ගන්නෙ කියලා. මේ right අපි එතනට ගමු. right මගේ ස්ක්‍රීන් එක පේනවනේ. hello මම ඇහෙනවනේ. මිතුල ඇහෙනවා. alright ස්ක්‍රීන් එක පේනවනේ. ස්ක්‍රීන් එකත් පේනවා. alright okay. එතකොට අපි login screen එකට ආයෙන් පස්සේ මේ විදිහට username password දීලා sorry right අපි මේ screen එකට ආවෙන් පස්සේ මේක සාමාන්‍ය desktop එකක් වගේ තමයි මේකේ අපි configuration ඔක්කොම කරන්න තියෙන්නේ. මේකේ මේ දකුණු අත පැත්තේ යටම අපිට පෙන්නනවා පොඩි widgets දෙකක්. මෙතන පෙන්නනවා පළවෙනි widget එකේ system health එක කොහොමද තියෙන්නේ, මේ NAS එක අපිට okayද වැඩ කරන්න පුළුවන් තත්ත්වෙද, ඊට පස්සේ අපේ IP address එක මොකක්ද දැනට තියෙන, uptime එක, මේ වගේ information මේකේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඊට යට widget එකේ අපිට පෙන්නනවා resource monitor එක. මේ resource monitor එකේ පෙන්නනවා අපේ කොච්චර CPU usage එකක් දැනට යනවද, RAM එක කොච්චර use වෙනවද, network එක කොච්චර utilize වෙනවද. අපි මෙන්න මේ resource monitor කියන එකේ මෙන්න මේ icon එක මම හිතනවා පැහැදිලිව පේනවා ඇති කියලා. මෙන්න මේ නිල් පාට පොඩි icon එකක් තියෙනවා. මේක click කරාම අපිට පුළුවන් NAS එකේ
detailed resource පාවිච්චි වෙන විදිය බලන්න. overview එකක් CPU එක memory එක network එක hard drives වල කොහොමද utilization එක කොච්චර throughput එකක් යනවද මේ දේවල් අපිට in detail බලන්න පුළුවන්. CPU එක කොච්චර memory එක network එක දැනට මොකුත් මේකේ utilization නැති නිසා අපිට මොකුත් පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ disk එකේ utilization එක කොච්චරද volume එක කොහොමද iSCSI mount කරලා තියෙනවා නම් iSCSI එකේ කොච්චර IOPS ගානක් use වෙනවද කොච්චර throughput එකක් යනවද latency එක කොච්චරද මේ හැම එකක්ම අපිට මෙතනින් monitor කරන්න පුළුවන් option එකක් තමයි මේ resource monitor කියලා කියන්නේ. ඊළඟට අපිට මෙතන මේ connected users එකට ගියාම මේ NAS එකට users ලා connect වෙලා. ඒ කියන්නේ අපි file server වගේ options පාවිච්චි කරනවා නම් මේ වෙලාවේ file server එකට එහෙම නැත්නම් අපි FTP මොනවා හරි services පාවිච්චි කරනවා නම් මේ services වලට දැනට use කරන users ලා කවුද log වෙලා ඉන්න මේ වෙලාවේ. ඒ වගේ අපිට in detail මෙතන බලා ගන්න පුළුවන් මොන connection එකක්ද මොන IP address එකෙන්ද ඇවිල්ලා තියෙන්නේ මොන user ද connect වෙලා ඉන්නේ කියලා in detail මෙතන බලා ගන්න පුළුවන්. right ඊට පස්සේ මෙන්න මෙතන දකුණු අත පැත්තේ උඩම තියෙනවා මෙන්න මේ වගේ notification icon එකක්. මේක ගොඩක් important. මෙන්න මේ icon එක click කරාම අපිට බලා ගන්න පුළුවන් NAS එකේ දැනට තියෙන logs ටික මොනවද කියලා. දැනට ඒ කියන්නේ මොන හරි error එකක් තියෙනවද NAS එකේ එහෙම නැත්නම් මේ වෙලාවේ වදින හැම event එකක්ම වෙන හැම දෙයක්ම මෙතන record එකක් මේ log එකේ පෙන්නනවා. මොකක්ද ප්‍රශ්නේ කියලා. ඊට මෙතන මේ show all එකට ගියොත් අපිට in detail බලා ගන්න පුළුවන් මෙතන තියෙන events ටික. right ඊට පස්සේ මෙන්න මෙතන වම් අත පැත්තේ මෙතන තියෙනවා main menu icon එක. මේකට ගියාම අපිට මේ විදිහට applications ටික පෙන්නනවා. මේකේ දාලා තියෙන by default එන applications ටික මෙතන පෙන්නනවා. ඊට අමතරව applications ඕන නම් මෙන්න මේ package center කියන එකෙන් අපිට download කරගන්න පුළුවන්. මේ විදිහට මේකේ license agreement එක set කරාම අපිට මේ විදිහට applications ටික මෙතන පෙන්නනවා. අපිට කැමති එකක් මෙතන download කරන්න පුළුවන්. අපි ඊළඟ session එකකදී අපි බලමු කොහොමද backup වලට එහෙම නැත්නම් surveillance station එකක් විදියට එහෙම නැත්නම් mail server එකක් කොහොමද run කරන්නේ directory server එකක් කොහොමද run කරන්නේ. එතකොට ඒ වයිදී කොහොමද මේ applications download කරලා install කරන්නේ. මේ applications අපිට කියන්නේ Synology box එකේ internet වලට open කරලා තියෙනවා නම් අපිට මේ applications direct download කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ applications manually internet තියෙන laptop එකකින් endpoint එකකින් download කරලා USB එකකින් හරි අපිට මේ installation එක කරන්න පුළුවන් applications අපේ NAS එකට. අපි දැන් මුලින්ම කරන්න ඕනේ yes මිතිල නිරුක්ෂිත මේ මිතිල මේ ඔකේ දැන් Synology එක ඇතුළේම file server එක අපිට ඔය කියන විදිහට ඒක download කරලා install කරගන්න පුළුවන්ද file servers mail servers ඒක ඇතුලේ වෙනම install කරන්න පුළුවන් කියලාද? file server එක already Synology NAS එකේ OS එකත් එක්ක එනවා. next generation file server option එකක් තියෙනවා. ඒකට කියන්නේ Synology Drive කියලා. ඒ application එක විතරක් අපිට ඒ කියන්නේ ඒක පාවිච්චි කරනවා නම් අපිට package center එකෙන් වෙනම download කරන්න ඕනේ. ඒ ඔක්කොම free හම්බ වෙන්නේ. ඒක මෙතන මේ package center එකට ගිහිල්ලා අපිට search කරලා ගන්න පුළුවන්. මෙහෙම drive කියලා search කරා නම් මෙන්න මේ Synology Drive server කියන එක එනවා. එතකොට මේක අපිට install කරාම අපිට මේ Synology Drive කියලා කියන්නේ අර අපි සාමාන්‍ය පාවිච්චි කරන OneDrive එහෙම නැත්නම් Google Drive ඒ වගේ option එකක් තමයි මේ Synology Drive කියලා කියන්නේ. අපේ local private cloud එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. අපි මේක ඊළඟ session එකකදී අපි මේක කරලා පෙන්නන්නම් කොහොමද මේක configuration කරන්නේ කොහොමද. එතකොට අපි ওই file server එක Active Directory එකක් එක්ක integrate කරගන්න directory services එක යන්න පුළුවන්ද? ඒක පුළුවන්. Active Directory එක integrate කරලා group policy එකකින් ඕන නම් shareholders ටික users ලට mount වෙන්න දාන්න පුළුවන් automatically.
එහෙම නැත්නම් අපිට ඩිරෙක්ටරි සර්වර් එක. ඔව්. නෑ හරි මේ මං මේ අහන හිටියේ අර දැන් ඔය ෆයිල් next generation ෆයිල් සර්වර් එක මේ මොකක් හරි ලිමිටඩ් මේකක් තියනවද අපිට නැත්නම් ඉතුරු ටික ලයිසන්ස් මොනවා? ඒක කම්ප්ලීට්ලි ෆ්‍රී. ඒක සින්ලොජි හැම බොක්ස් එකක් එක්කම ඒක කම්ප්ලීට්ලි ෆ්‍රී හම්බ වෙනවා. ඕනම යූසර් කෙනෙක්ට ඒගොල්ලෝ ගන්නේ සමහර විට මේක වෙන යූස් කේස් එකකට වෙන්න පුළුවන්. නමුත් ඒගොල්ලන්ට ඕන නම් මේකේ ස්ටෝරේජ් එකේ පෝෂන් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ සින්ලොජි ඩ්‍රයිව් එකට. එතකොට ඒකේ අපිට පුළුවන් ඕනනම් යූසර්ස්ලාගේ පොඩි ක්ලයන්ට් එකක් එනවා. ඒ ක්ලයන්ට් එක ඉන්ස්ටෝල් කරායින් පස්සේ යූසර්ස්ලාගේ එන්ඩ්පොයින්ට් එක Mac වලට පුළුවන් Windows වලට පුළුවන් ඉන්ස්ටෝල් කරලා අපිට ෂෙයා ෆෝල්ඩර් එකක් සිලෙක්ට් කියන්නේ අපිට ෆෝල්ඩර් එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ෆෝල්ඩර්ස් කීපයක් සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ සිලෙක්ට් කරන ෆෝල්ඩර්ස් ටික NAS එකේ අපේ ෆෝල්ඩර් එකට අපේ host එකේ නමෙන්, ඒ කියන්නේ අපේ laptop එකේ නමෙන් ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරලා automatically එයා එතනට synchronize කරනවා ඔක්කොම data ටික. ඒකෙදි options කීපයක් තියෙනවා. එකක් ඇවිල්ලා two way synchronization, අනිත් එක ඇවිල්ලා one way synchronization. two way synchronization එකේදී අපි laptop එකේ මොනවා හරි change එකක් කරනවා නම් ඒක අනිත් පැත්තට NAS එකෙත් ඒ change එක save වෙනවා. අපිට real time sync කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් schedule එකකට sync කරන්නත් පුළුවන් ඒක. අපි එතකොට one way synchronize කරුවොත් laptop එකේ මොනවා හරි change එකක් කරනවා නම් ඒක NAS එකේ change වෙනවා. හැබැයි laptop එකෙන් අපි file එක delete කරුවොත් ඒක NAS එකෙන් අයින් වෙන්නේ නැහැ. ඒ වගේ අපිට customize කරගන්න පුළුවන් option. ඊට අමතරව තව file versioning ඔය ransomware වලින් වගේ අපිට බේරෙන්න පුළුවන් option එකක් විදිහට file versioning තියෙනවා. අපි OneDrive එකේ පාවිච්චි කරනවා වගේම මොනක් හරි ප්‍රශ්නයක් කළා accidentally file එක delete වුණා එහෙම නැත්නම් වැරදිලා edit වුණා. ඒ වගේ අවස්ථාවක අපිට පුළුවන් ආපහු පරණ version එකකට revert කරගන්න. ඒකේ user quota එහෙම define කරන්න පුළුවන් ඇති නේද? වෙන වෙනම configure කරන්න පුළුවන්. මම ඒක දැන් ඉස්සරහට මම පෙන්නන්නම්. මේක ඉස්සෙල්ලා අපි step by step යන් කොහොමද මේ ටික අපි configure කරන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි දැන් NAS එක මේ විදිහට අප් වුණායින් පස්සේ මුලින්ම කරන්නේ අපි storage volume එක create කරගන්න ඕනේ. ඒකට තියෙනවා මෙතන මේ main menu එකට ගියායින් පස්සේ storage manager කියලා application එක. මේ application එක select කරාම මේ වගේ window එකක් open වෙනවා. මේකෙදි අපිට බලා ගන්න පුළුවන් මේ HDD SSD කියන එකට ගියොත් දැනට අපේ NAS එකට plug කරලා තියෙන hard drives ටික මෙතන පෙන්වනවා. දැනට මගේ plug කරලා තියෙන එක hard drive එකයි. එතකොට මේක plug කරලා තියෙන device එක පෙන්වනවා. health status එක පෙන්වනවා. bad sectors තියෙනවා නම් ඒ count එක පෙන්වනවා. ඊට පස්සේ මේකේ serial number එක පෙන්වනවා hard disk එකේ. මේ විදිහට අපිට මේ informations ටික අපිට ඕන කරන ඒවා ඔක්කොම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට hotspare config කරනවා නම් අපේ NAS එකේ අපිට පුළුවන් මෙතනින් තව hard drives අපි plug කරලා තියෙනවා නම් ඒ අදාළ hard disk එක මෙතනින් අපිට select කරලා ඉවර වෙලා මේක hotspare එකක් විදියට. ඒ කියන්නේ අපේ මොකක් හරි hard drive එකක් fail වුණොත් ටක් ගාලා අපිට අර අපි select කරපු hard drive එක ඒ fail වෙච්ච hard drive එක වෙනුවට automatically replace වෙනවා. ඊට අමතරව SSD caching configure කරන්න පුළුවන්. අපිට M.2 NVMe hard drives දෙකක් plug කරලා ඒක RAID කරලා අපිට පුළුවන් SSD caching configure කරන්න මෙතනින්. දැනට අපි ඒක plug කරලා නැහැ. ඒක නිසා අපිට ඒක කරලා පෙන්වන්න විදිහක් නැහැ. නමුත් ඒක plug කරුවොත් මෙතනින් පුළුවන් create එකට ගිහිල්ලා අපි simple steps ටිකක් follow කරන්න තියෙන්නේ. next වගේ පොඩි wizard type එකක් අපිට ඕන විදිහට select කරලා SSD caching configure කරන්න පුළුවන්. hotspare එකත් ඒ වගේ. අපි ඉස්සෙල්ලම storage pool එකක් create කරන්න ඕනේ. මේ storage pool එකේදී තමයි අපි define කරන්නේ අපි පාවිච්චි කරන RAID එක මොකක්ද? hard disk කීයක් පාවිච්චි කරනවද ඒ අදාළ RAID group එකට. ඒ වගේ අපිට RAID groups කීපයක් වුණත් මෙතනින් create කරන්න පුළුවන්. hard drives අපේ කීප ඒ කියන්නේ දැන් අපි rack station වගේ model එකක් ගත්තොත් සමහරට hard drives 20ක් 24ක් plug කරලා තියෙන්න පුළුවන්. ඒකට ඒ වගේ අවස්ථාවක අපිට ඕන RAID groups කීපයක් create කරන්න පුළුවන්. hard drives 10කින් RAID 5 group එකක්, ඊතුරු hard drives 10න් RAID 6 එක group එකක්. ඒ වගේ අපිට වෙන වෙනම RAID groups මෙතන create කරගන්න පුළුවන්. දැනට මට එන්නේ basic කියන එක විතරයි. මොකද අනිත් RAID group select කරන්න බෑ. ඒක hard drive එකයි තියෙන්නේ.
මම මෙතන ඩිස්ක්‍රිප්ෂන් එකක් ඕන නම් ඔප්ෂනලි දෙන්න පුළුවන්. මම දැන් ටෙස්ට් කියලා ඊපස්සේ RAID group එක අපි hard drives 3ක් හෝ ඊට වැඩියෙන් පාවිච්චි කරනවා නම් අපිට RAID 5 යන්න පුළුවන්. RAID hard drives 4ක් හෝ ඊට වැඩියෙන් යනවා නම් RAID 6 වලින් යන්න පුළුවන්. එහෙම නැත්නම් RAID 10 වලින් යන්න පුළුවන්. අපි එහෙම නැත්නම් hard drives දෙකක් පාවිච්චි කරනවා නම් RAID 1 වලින් යන්න පුළුවන්. මිරර් වෙන්න. අපි දැනට බේසික් එකකින් යමු. මේ විදිහට අපිට එතකොට hard drives ටික select කරන්න වෙනවා. අපේ තව hard drives plug කරලා තියෙනවා නම් අපිට ඒ ටික මෙතන ඔක්කොම පෙන්නනවා. එතකොට මොන hard drives ටිකද අපි use කරන්න ඕනේ කියන ටික select කරලා අපිට next කරන්න පුළුවන්. එතකොට මේම අපිට එනවා warning message එකක්. මේ අපි select කරපු hard drives ටික ඔක්කොම erase වෙනවා කියලා. මේක okay කරාම අපිට volume එක create කරන්න පුළුවන්. right දැන් අපි RAID group එක create කරලා තියෙන්නේ මේක අපි RAID 1 RAID 01 හරි මොනවා හරි RAID එකකින් මේක create කරා නම් අපිට මේ විදිහට මේ එනවා parity check එකක් මුලින්ම run වෙනවා NAS එක අපි මේ වෙලාවේදී අපි recommend කරන්නේ නැහැ NAS එක off කරන්න එහෙම නැත්නම් reboot එකක් දෙන්න හැබැයි NAS එක පාවිච්චි කරන්න පුළුවන් මේ parity check එක යන අතරේ අපිට අනිත් file server ඕන එකක් අපිට config කරලා පාවිච්චි කරන්න පටන් ගන්න පුළුවන් මේක background එකේ මේ process එක run වෙනවා මෙතන මේ විදිහට device information එකේ මෙතන මේ පල්ලෙහා අපිට පෙන්නනවා මොන මොන hard drives ටිකද මේ RAID group එකේ තියෙන්නේ. එතකොට ඒ ටිකේ status එක මොකද්ද? මේක normal එකේ healthy එකේ තියෙනවද? එහෙම නැත්නම් මොන හරි fail වුණා නම් අපිට මෙතනින් බලා ගන්න පුළුවන් මොන hard drive එකද මේ RAID group එකේ fail වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මේ parity එක යන අතරේ iSCSI service එක විතරක් පාවිච්චි කරන්න බෑ අනිත් file server options පාවිච්චි කරන්න පුළුවන් iSCSI එකේදී පාවිච්චි කරන්න මේ parity check එක ඉවර වෙනකන් ඉන්න වෙනවා ඊට පස්සේ අපි යනවා volumes create කරන්න අපිට එක RAID group එකක් ඇතුලේ volumes කීපයක් වුණත් create කරන්න පුළුවන් අපිට අවශ්‍ය space එක හැටියට අපි හිතමු අපිට මේ RAID group එක ඇතුලේ අපි පාවිච්චි කරනවා file server එකට එක portion එකක් ඊට පස්සේ data backup වලට එක portion එකක් ඒ වගේ අපිට කිහිපයක් volumes කිහිපයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ logically අපිට වෙන් කරගන්න පුළුවන්. අපිට දැනට එක storage pool එකයි තියෙන නිසා අපිට තියෙන existing එක පාවිච්චි කරන්න පුළුවන්. next කරලා මෙතන BTRFS වලදී NAS එකේ fully features ඒ කියන්නේ හැම feature එකක්ම supported BTRFS වලදී snapshot replication ඊට පස්සේ share folder quota මේ advanced හැම feature එකක්ම මේ file system එකේදී supported වෙනවා ext4 වුණත් අපිට ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය Linux platform එකකට LUN එකක් mount කරනවා නම් ඒ වගේ අවස්ථාවකදී අපිට ext4 වලින් file system එක create කරලා දෙන්න පුළුවන්. හැබැයි එතනදී අර advanced features support කරන්නේ නැති වෙනවා. ඒකේ file system එකේ තියෙන limited option එකක් නිසා. අපි සාමාන්‍ය configuration එකේදී BTRFS වලින් file system එක create කරනවා. optionally description දෙන්න පුළුවන්. and next apply right දැන් අපිට file server එක පාවිච්චි කරන්න පටන් ගන්න පුළුවන් මේ විදිහට අපිට overview එකට ගියාම දැන් අපිට create කරලා තියෙන volume එක මේක creating කියලා පෙන්නනවා පොඩි time එකකින් මේක පාවිච්චි කරන්න පටන් ගන්න පුළුවන්
right. අපි දැන් ස්ටෝරේජ් එකේ ස්ටෝරේජ් පෝර්ෂන් එක අපි දැන් කම්ප්ලීට් කරගත්තා. කොහොමද අපි වොලියුම් ස්ටෝරේජ් රේට් ගෲප් එකක් ක්‍රියේට් කරන්නේ, කොහොමද අපි වොලියුම් එකක් ක්‍රියේට් කරන්නේ, ඒ දේවල් ටික අපි දැන් බැලුවා. මොන හරි ප්‍රශ්න තියෙනවද මෙතෙන්ට වෙනකන් කන්ෆිගරේෂන් එකේ? right. ඊළඟට මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට මේ control panel එක introduce කරලා දෙන්නම්. මොකද මේක වැඩ කරද්දී ඔයගොල්ලන්ට මේ options ටික මෙතන තියෙනවා කියලා මම ඒ ටික මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද ඒ ටික වෙන්නේ කියලා. මෙතන තියෙනවා මේ advanced mode කියලා දකුණු පැත්තේ උඩ. මේ advanced mode එක select කරාම අපිට පුළුවන් control panel එකේ තියෙන advanced options ටික ඔක්කොම බලන්න. basic mode එකට ගියාම අපිට මේ advanced options ටික hide වෙලා තමයි පෙන්වන්නේ. අපි advanced mode එක enable කරගමු. මෙතන මම මුලින් පටන් ගන්නම් network කියන option එකේ. network එකේ අපි දැන් storage එකේ volume මේ ටික අපි configure කරගත්තා. දැන් අපිට පුළුවන් ඕනනම් මේ NAS එකේ IP address අවශ්‍ය නම් change කරගන්න. අපේ customer ගේ requirement එක අනුව එයාගේ අදාළ data center එකේ VLAN එක අනුව අපිට පුළුවන් මෙතන IP address change කරගන්න. මෙතන edit ගිහිල්ලා DHCP දෙනවා DHCP යන්න පුළුවන්. එහෙම නැත්නම් use manual configuration ගිහිල්ලා අපිට IP address එක මේ විදිහට මේ configuration එක දෙන්න පුළුවන්. ඊට අමතරව අපේ LAN port කීපයක් තියෙනවා නම් ඒ LAN අපිට දැන් LAN 1 එක අපි පාවිච්චි කරනවා නම් file server එකට අපිට පුළුවන් LAN 2 එක පාවිච්චි කරන්න iSCSI එහෙම නැත්නම් වෙන FTP service එකකට. එතකොට වාගේ network traffic එක අපිට පුළුවන් බෙදලා දෙන්න. LAN 1 එකෙන් යන්නේ files server කියන්නේ users ලා වැඩ කරන file server traffic එකට විතරයි. ඊට පස්සේ LAN 2 එකෙන් අපි දෙනවා iSCSI traffic එක. ඒ වගේ අපිට බෙදලා දෙන්න පුළුවන්. ඒක config කරන විදිය මම ඉස්සරහට පෙන්නන්නම්. දැන් අපිට ඕන අවශ්‍ය නම් අපි හිතමු අපි file server එකට අපිට bandwidth එක මදි. දැනට මගේ තියෙන්නේ මගේ connect කරලා තියෙන 100 MB switch එකකට මේ ports දෙකම. එතකොට මට පුළුවන් ඕනනම් මේ LAN port දෙකම bond එකක් create කරලා මේ LAN port දෙකම එක port එකක් විදියට combine කරන්න. එතකොට switch එක පැත්තෙන් support කරන්න ඕනේ LACP හරි එහෙම නැත්නම් Cisco නම් Ether channel හරි support කරනවා නම් අපිට පුළුවන් දැන් මේකේ 1GB 1GB connect කරලා තියෙනවා. මේක 2Gbps වලට ගේන්න පුළුවන් traffic එකේ maximum යන්න පුළුවන් bandwidth එක. අපිට මෙතනින් select කරන්න පුළුවන් අපිට කැමති විදියට. එහෙම නැත්නම් අපිට පුළුවන් active standby කියන option එක select කරන්න. active standby select කරුවොත් අපි හිතමු switch stack එකකට අපි connect කරනවා නම් ඒ කියන්නේ cluster එකකට stack එකකට connect කරනවා නම් අපිට පුළුවන් හදිසිය හරි එක switch එකක් down වුණොත් අනිත් switch එකෙන් traffic එක යන්න. ඒ කියන්නේ අනිත් network port එකෙන් traffic එක generate කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු අපි rack station model එකක් පාවිච්චි කරනවා නම් මේකේ අපිට network redundancy වලට network cards දෙකක් තියෙනවා නම් අපිට මේ network පළවෙනි network card එකේ තියෙන port එකයි දෙවෙනි network card එකේ තියෙන එක port එකයි අපිට bond එකක් create කරන්න පුළුවන් active standby විදියට. එතකොට හදිසිය හරි පළවෙනි network card එක පිච්චුනොත් දෙවෙනි network card එකෙන් traffic එක අපිට එළියට දාන්න පුළුවන්. ඒ විදිහට අපිට මේක කස්ටමයිස් කරගන්න පුළුවන් කැමති විදිහට. අපි adaptive load balancing දැම්මොත් දෙකම පාවිච්චි කරනවා. එකක් හරි ගියොත් ඔක්කොම traffic එක ඒ තනි network port එකෙන් තමයි යන්නේ. අපිට මෙතනදී network port දෙකක් නෙමෙයි අපිට network port හතරක් තියෙනවා නම් ඒ හතරම උනත් අපිට add කරන්න පුළුවන්. switch එක පැත්තෙන් LACP හරි එහෙම නැත්නම් Ether channel support කරන්න ඕන. මෙන්න මේ විදිහට අපි next කරාම අපිට පෙන්නනවා අපේ තියෙන network ports ටික. අපිට ඒ අදාළ network ports කැමති ports ටික select කරලා next කරලා ඊට පස්සේ අපිට IP address එක ඕනනම් change කරන්න පුළුවන්. අපි create කරන bond එකට දැනට මම මේ IP address එකම පාවිච්චි කරනවා. මේ දෙල apply කරාම මේක 200 Mbps වලට convert වෙනවා. එතකොට මෙතෙන්දී ඕනනම් අපි NAS එක අපිට switch එකකටම connect කරන්න ඕනේ කියලා requirement එකක් නැහැ.
අපිට හදිස්සිය හරි අපි මේක පාවිච්චි කරන ඒ කියන්නේ ඩිෆරන්ට් සිනාරියෝස් වලට අපි පාවිච්චි කරනවානේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි Synology NAS එක පාවිච්චි කරන්න පුළුවන් වෙන බෑකප් සොලියුෂන් එකකට. ඒ කියන්නේ ගොඩක් ලොකු එන්ටර්ප්‍රයිස් කස්ටමර් කෙනෙක් ළඟට යනකොට සමහරට ඒ එන්ටර්ප්‍රයිස් කස්ටමර් ළඟ වෙන බෑකප් සොලියුෂන් එකක් තියෙන්න පුළුවන් වෙන සර්වර් එකක්. එතකොට ඒ වගේ අවස්ථාවක එයාගේ ස්ටෝරේජ් එක එක්ස්පෑන්ඩ් කරන්න ඕනේ. එහෙමත් නැත්නම් අපි හිතමු එයා අයිස් කසි වලට පාවිච්චි කරනවා. එයාගේ VMware environment එක එයාගේ existing storage එක එයාට expand කරගන්න ඕනේ. එහෙම නැත්නම් වෙන storage LAN එකක් එයාට mount කරගන්න ඕනේ. ඒ වගේ අවස්ථාවක අපිට පුළුවන් Synology NAS එක direct ESXi host එකට connect කරන්න direct attach විදිහට network එකෙන් host එකේ අපිට host එක පැත්තෙනුයි NAS එක පැත්තෙනුයි අපිට පුළුවන් මේ bond එක create කරලා direct attach විදිහට මෙන්න මේ විදිහට bond එක create කරන්න. එතකොට අපිට bandwidth එක combine වෙලා එනවා ports දෙකේ. මගේ දැනට switch එකේ තියෙන 100 Mbps switch එකක් මම connect කරලා තියෙනවා. එතකොට ඒකේ මට 200 Mbps ඇවිල්ලා තියෙනවා. මෙතෙන්ට මොන හරි ප්‍රශ්න තියෙනවද මෙතෙන්ට වෙනකම්? අපහැදිලි දෙන? ඊට පස්සේ අපිට ඕනනම් අපිට තියෙන මෙතන traffic control කියලා option එක. අපිට මේ traffic control එකේ ගියොත් මෙතන අපිට පුළුවන් අපි select කරන application එකට අපි හිතමු DHCP server වෙන්න පුළුවන් නැත්නම් NTP එහෙම නැත්නම් FTP අපි මොන හරි FTP service එකක් පාවිච්චි කරනවා නම් මේ අදාළ FTP service එකට මෙච්චර traffic එකක් ඒ කියන්නේ අපි guarantee කරනවා මෙච්චර අපි අපේ තියෙන්නේ 1GB line එකක් නම් තියෙන්නේ 1GB LAN එකක් නම් අපි connect කරලා තියෙන්නේ අපිට පුළුවන් 512 guarantee කරලා දෙන්න maximum එකත් 512 දෙන්න පුළුවන්. එතකොට අර 1GB LAN connection එකෙන් 512 bandwidth එකක් විතරයි මෙයා FTP service එකට පාවිච්චි කරන්නේ. ඊට එහා පාවිච්චි කරන්නේ ඊතුරු bandwidth එක අපිට වෙනත් service එකකට පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට අපිට different rules create කරගන්න පුළුවන් කැමති විදිහට මේ තියෙන services වලට. ප්‍රශ්න තියෙනවද මොනවා හරි මෙතෙන්ට වෙනකන්? network එකේ mainly ওই ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන DSM settings වලට ගියාම අපිට ඕන නම් සමහරට customer ගේ requirements එන්න පුළුවන්. මේ default port එක change කරන්න ඕනේ. අපිට මේ 5000 port එක වෙන service එකකට පාවිච්චි කරනවා. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ mark requirement මේ 5000 කියන port එක change කරන්න ඕන නම් අපි මේ access කරන NAS එක access කරන අපිට මෙතනින් මේ port එක change කරගන්න පුළුවන් අවශ්‍ය නම්. ඊට පස්සේ අපි මෙතන quick connect එකට යන්න. quick connect එක පාවිච්චි කරලා තමයි අපිට පුළුවන් NAS එකේ services ඕනම දෙයක් over the internet access කරන්න. අපිට මේකට public IP එකක් දාන්න අත්‍යවශ්‍ය නැහැ. මේක අපි quick connect එක enable කරාම අපේ cloud එකට ඒ කියන්නේ අපිට පුළුවන් Synology cloud එකට connect වෙන්න. අපේ account එක පාවිච්චි කරලා සාමාන්‍ය ඕනම කෙනෙකුට Synology account එකක් create කරන්න පුළුවන්. Synology NAS එක purchase කරලා තියෙන්න අත්‍යවශ්‍ය නැහැ. synology.com site එකට ගිහිල්ලා අපිට පුළුවන් account එකක් create කරගන්න. quick connect එක පාවිච්චි කරන්න quick connect enable කරායින් පස්සේ NAS එක sign in කරන්න ඕනේ ඒ Synology account එකකින්. එතකොට අපි සාමාන්‍ය company එකකට වගේ කරන මේ company එකේ මාක් හරි general account එකකට තමයි Synology account එක create කරන්නේ. මේ විදිහට අපිට email address එකයි
මම දැනට ක්‍රියේට් කරලා තියෙන නිසා මගේ account එක මම දෙනවා. මේ විදිහට sign in වුණායින් පස්සේ මෙන්න මේ quick connect ID කියන option එක අපිට enable වෙනවා. අපිට මෙතනදී customize ID එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ අපිටම ඒ කියන්නේ අපේ දැන් අපි customer කෙනෙක්ට නම් මේක config කරලා දෙන්නේ ඒ customer ගේ unique ID එකක් අපිට දෙන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට අපි set එක කියලාම ගත්තොත් set demonas කියලා මම මෙතන select කරුවා මේක unique ID එකක් නම් මට මේක enable වෙනවා. මේක apply කරන්න ඕන මේ create කරලා මේ name එක දීලා. එතකොට මෙන්න මේ විදිහට ඒක මේ quick connect ID එකට එන්නේ. අපිට මෙතන link එක පෙන්නනවා. මෙන්න මේ link එක පාවිච්චි කරලා අපිට access කරන්න පුළුවන් කියලා. අපි mobile එකකින් වගේ NAS එක access කරනවා නම් අපි mobile DS app එක අපේ Android හරි iOS හරි app එක දාගත්තයින් පස්සේ අපේ DS cam අපේ application කීපයක් තියෙනවා market එකට ගියාම DS cam DS audio DS video ඊට පස්සේ ඒ වගේ applications කීපයක් තියෙනවා අපිට ඒ කැමති service එකක් පාවිච්චි කරන්න ඒ application එක දාන්න පුළුවන් දැම්මයින් පස්සේ ඒ application එක අහන්නේ ඔන්න ඔය quick connect ID එක. ඒතකොට ඒ quick connect ID එක දුන්නාම over the internet අපිට application එක direct access කරන්න පුළුවන්කම එනවා. දැන් මම මේ link එක ගත්තොත් මේ screen එක පෙන්නන්නේ නැහැ. මෙන්න මේ විදිහට Synology cloud එක හරහා අපිට මේ NAS එක access කරන්න පුළුවන් හැකියාව හම්බ වෙනවා. හැබැයි මෙතන දැන් මගේ local LAN එකේ තියෙන නිසා මාව ආපහු automatically convert වෙනවා local IP address එකට. මම වෙන network එකකින් මේක log වුණා නම් මට දැන් මේ පාවිච්චි කරපු quick connect ID එක through මට access කරන්න පුළුවන් හැකියාව එනවා. අපිට මේ විදිහට අපි config කරුවොත් CCTV file server එහෙම නැත්නම් අපිට Synology drive එක මේ හැම service එකක්ම මේ quick connect ID එක through පාවිච්චි කරන්න පුළුවන් හැකියාව හම්බ වෙනවා. ඊට පස්සේ මේ security කියන option එකේදී අපිට පුළුවන් firewall option එකක් පාවිච්චි කරන්න. NAS එකට access කරන කට්ටිය අපිට NAS එකට access කරන sources ටික අපිට define කරන්න පුළුවන් කැමති නම් ඒක customer ගේ requirement එක අනුව ගොඩක් වෙලාවට මේක පාවිච්චි වෙන්නේ නැහැ මොකද customers ලගේ environment එකේ firewall එකක් මොකක් හරි පාවිච්චි වෙනවා නම් ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒක පාවිච්චි වෙනවා නැහැ එහෙම නැතිනම් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් අවශ්‍ය නම් අපිට මේ විදිහට applications ටික අපිට select කරලා FTP වගේ service එකක් නම් අපිට පුළුවන් මොන IP address වලින්ද එහෙම නැත්නම් IP range එකක් දීලා මේ IP range එකෙන් විතරයි මේ service එක පාවිච්චි කරන්න පුළුවන් කියලා firewall rules define කරන්න. එහෙම නැත්නම් subnet එකක් උනත් දෙන්න පුළුවන්. අපිට allow කරන්නත් පුළුවන් deny කරන්නත් පුළුවන්. මේ විදිහට අපිට different rules මේකේ create කරන්න පුළුවන්. basic firewall option එකක් තියෙනවා. අපිට ඕන නම් අපි create කරන rule එක apply කරන්න ඕන network port එකත් අපිට select කරලා දෙන්න පුළුවන්. අපිට DOS protection enable කරන්න පුළුවන් මේ අදාළ network ports වලට. අපි එක network port එකකින් නම් අපි allow කරලා තියෙන internet එකට අපිට internet තියෙන network port එකට අපිට පුළුවන් DOS protection එක enable කරන්න.
right ඊළඟට මෙන්න මේ info center කියන option එකට ගියාම අපිට පෙන්නනවා NAS එකේ serial number එක දැන් NAS එකේ model එක CPU එක මොකද්ද clock rate එක මේ වගේ information ටික ඔක්කොම පෙන්නනවා කොච්චර RAM එකක් තියෙනවද system එකේ healthy එක මොකද්ද temperature status එක මොකද්ද ඊට පස්සේ NTP service එක මොකද්ද පාවිච්චි කරන්නේ මේ වගේ මේ options ටික මෙතන පෙන්නනවා information center එකේ ඔක්කොම අපි දැනට config කරලා තියෙන configurations ටික අපිට බලා ගන්න පුළුවන් storage එකේ අපි දැන් create කරලා තියෙන volume එක මෙච්චරයි මෙච්චර usage එකක් තියෙනවා මේ වගේ අපිට information ටික මෙතනින් බලා ගන්න පුළුවන් දැනට run වෙන services ටික මොනවාද දැනට මෙන්න මේ services ටික enable කරලා තියෙනවා ඕනනම් අපිට අනිත් services උත් මෙතනින්ම enable කරන්න පුළුවන් මේ කියන services මොන connection එක පාවිච්චි කරලාද අපි accessible කියලා මෙතනින් ඒ information ටික පෙන්නනවා right අපිට NAS එක access කරන මේ interface එක customize කරන්න ඕන නම් මේ theme එකට ගිහිල්ලා අපිට පුළුවන් මේක customize කරන්න අවශ්‍ය විදිහට ඕන නම් මේ theme මේකේ තියෙන මේ wallpaper එක change කරන්න ඕන නම් මේ දේවල් අපිට මෙතනින් කරගන්න පුළුවන් right ඊළඟට මෙන්න මෙතන තියෙනවා notification කියලා icon එකක් මේ notification එකට ගියාම අපිට පුළුවන් email කියන්නේ අපිට alerts ගන්න එහෙම නැත්නම් hard drive එකක් fail වුණා නම් NAS එකේ අපි තුන් power supply දෙකක් තියෙන එක power supply එකක් fail වුණා නම් ඒ වගේ මොනවා හරි NAS එකේ error එකක් එනවා නම් ඒ errors ටික අපිට alert එකක් විදිහට ගෙන්න ගන්න email මෙතන service එක පාවිච්චි කරන්න පුළුවන් email configuration ටික දීලා Gmail Outlook O365 වුණත් මෙතන config කරන්න පුළුවන් Outlook එකේ දාලා username password අපිට enable කරා නම් මෙතන අපිට අපිට ඕනනම් මේ Synology NAS කියලා මොකක් හරි name එකක් දුන්නා නම් අපිට එතකොට email එක එනකොට අපි දන්නවා මේ Synology NAS එකේ alert එකක් තමයි එන්නේ කියලා. එහෙම නැත්නම් අපිට පුළුවන් SMS උනත් enable කරන්න. මේ කියන SMS service support කරනවා. එහෙම නැත්නම් customize service provider කෙනෙක්ව SMS URL එක දාලා අපිට enable කරගන්න පුළුවන්. එතකොට alerts ටික අපිට SMS එකක් විදියට උනත් ගෙන්න ගන්න පුළුවන් users ලට. එහෙම නැත්නම් mobile එකේ push service එකක් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්. මෙතන advance එකට ගියාම අපිට customize කරගන්න පුළුවන් මොන alerts ද ඒ alerts යන්න ඕනේ email වලින්ද SMS වලින්ද mobile එකටද ඒවා අපිට මෙතනින් select කරලා customize කරගන්න පුළුවන්. මේ low capacity යනවා නම් මෙච්චර percentage එකක් අපිට මේවා customize කරන්න පුළුවන් මේ percentage එක මෙතනින් 10% වෙනකොට alert එක generate කරන්න email එකක් විදියට මේ විදිහට මෙතනින් මේ දා අපිට select කරලා customize කරගන්න පුළුවන්. මේ තියෙන්නේ power supply redundant power supply මොකක් හරි එකක් ආවා නම් එක power supply එකක් ගියා නම් අනිත් එක ඒකට alert එකක් ගෙන්න ගන්න පුළුවන්. ඊට පස්සේ මේ task scheduler කියන option එක පාවිච්චි කරලා තමයි අපි NAS එකේ කරන automated දේවල් කරන්නේ. ඒ කියන්නේ උදාහරණ bin එකක් අපිට enable කරන්න පුළුවන්. right මෙතනින් පුළුවන් schedule task ගිහිල්ලා ඒ recycle bin එක automatically clear වෙන්න දාන්න පුළුවන්. මම task name එකක් දීලා schedule එක අපිට daily දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට date එකක් select කරලා දෙන්න පුළුවන් මේ මාසේ මෙන්න මේ date එකට යන්න කියලා. අපිට ඒක හැම මාසෙම repeat කරන්න දාන්නත් පුළුවන්. මේ විදිහට time එකක් දීලා
අපිට ඕනනම් ඒ ටාස්ක් එකේ මට තව එකක් ඒකේ පෙන්වන්න බැරි වුණා. ඒකේ තියෙනවා මෙතන මේ ටාස්ක් සෙටින් එකේ අපිට පුළුවන් දැන් රීසයිකල් බින් එක ඇත්තටම අපි ඔප්ෂන් එක තියෙන්නේ යූසර්ස්ලා අතින් වැරදිලා ෆයිල් එකක් ඩිලීට් වුණොත් ඒ ෆයිල් එක ඒගොල්ලෝ shift delete press කරුවත් ඒ share folder එකෙන් ඒ completely ෆයිල් එක delete වෙන්නේ නැහැ. ඒ ෆයිල් එක යන්නේ NAS එකේ තියෙනවා රීසයිකල් බින් එකක්. ඒ රීසයිකල් බින් එකට තමයි ෆයිල් එක යන්නේ. ඒතකොට ඒක recover කරගන්න ඇඩ්මිනිස්ට්‍රේටර්ට පුළුවන්. ඒ ඔප්ෂන් එකට තමයි රීසයිකල් බින් එක දීලා තියෙන්නේ. ඒතකොට මේ රීසයිකල් බින් එක ෆුල් වෙන නිසා තමයි අපිට ටාස්ක් එකක් දාලා මේක ක්ලියර් කරන්න පුළුවන් ඔප්ෂන් එක දීලා තියෙන්නේ. හැබැයි අපි දැන් මේක empty කරුවොත් හැම මාසෙම කම්ප්ලීට්ලි මුළු රීසයිකල් බින් එකම empty වෙනවා. අපිට ඕනනම් මෙතනින් පුළුවන් දවස් 7ක් පරණ ඒ කියන්නේ delete කරන්න දවසට කලින් දවස් 7ක් වෙනකම් පරණ data ටික තියාගෙන ඉතුරු ඒවා ටික erase කරලා දාන්න කියලා දෙන්න. ඒ වගේ අපිට customize කරගන්න පුළුවන්. එතකොට දවස් කොහොම ගියත් දවස් 7ක data රීසයිකල් බින් එකේ තියෙනවා. මිතිලා backup schedules hello බෑකප් එක අපි ඒක වෙනම සෙෂන් එක දාමු. මොකද මේ බෑකප් කරන එක ඇවිල්ලා ඒක වෙනම ඒරියා එකක්. ඒක ඒ ඇප්ලිකේෂන්ස් ටික දාලා මම ඒක කන්ෆිග් කරන විදිය මුල ඉඳලා පෙන්නන්නම් ඒක කොහොමද කරන්නේ කියලා. right okay hardware and power වලදී අපිට පුළුවන් මම මේ පළවෙනි සෙෂන් එකේදී මම ඇත්තටම කරන්නේ ඔයාලට NAS එකේ completely ඒ කියන්නේ familiarize කරනවා කොහොමද NAS එකේ operation එක කරන්නේ කියලා. මේ different options මේ තැන් වල තියෙනවා. මොකද මේ option සමහරලාට customers ලාට උවමනාව තියෙනවා. නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ මේ options තියෙනවා කියලා. එතකොට දැන් මේ තියෙන්නේ power recovery එක. දැන් අපි හිතමු power loss වෙලා power cut එකක් ගිහිල්ලා ආපහු power ආවම NAS එක සමහරවිට manually on කරන්න ඕන. නමුත් මේ වගේ අවස්ථා දැන් අපිට මේ වගේ මේ option එක select කරුවොත් automatically NAS එක power ආවම automatically NAS එක up වෙන්න දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ wake on LAN enable කරන්න. මේ කියන LAN port එකෙන් අපිට LAN port කීපයක් තියෙනවා නම් ඒ LAN port කීපෙම අපිට පෙන්නනවා. එතකොට අපිට command line එකෙන් හරි එහෙම නැත්නම් SCCM හරි මොකක් හරි ඒ tool එකක් පාවිච්චි කරලා wake on LAN signal එකක් යවුවා නම් මේ NAS එක up වෙන්න config කරන්න පුළුවන්. ඊළඟට power schedules දාන්න පුළුවන්. සමහරවිට customers ලගේ requirements එන්න පුළුවන්. ඒගොල්ලන්ට NAS එක අප් වෙලා තියෙන්න ඕනේ උදේ 9 ඉඳලා හවස 6 වෙනකන් විතරයි. ඉතුරු time එකේ NAS එක off වෙන්න ඕනේ. එතකොට අපිට මෙතන schedule එකක් දාලා NAS එක automatically හවස ඒගොල්ලන්ගේ requirement එක අනුව ඒ time එකට NAS එක automatically shut down වෙලා ආපහු උදේ මෙන්න මේ time එකට ආපහු up වෙන්න කියලා startup එක ආයි task එකක් දාන්න පුළුවන්. ඊළඟට මේ වගේ UPS option එකකුත් තියෙනවා. මේ UPS option එකේදී අපිට පුළුවන් UPS මේකේ support කරන UPS තියෙනවා. ඔය මේ LAN support කරන SNMP protocol එකේ ඒ support කරන UPS එකක් පාවිච්චි කරොත් ඒ UPS දැන් power cut එකක් ආවොත් UPS එකේ limited power එකක් නේ තියෙන්නේ. එතකොට මේ power එක UPS එතකොට අපි හිතමු දැන් උදේ 9 ඉඳලා හවස 5 වෙනකම් power cut එකක් ආවනම් අපි සමහරට 1 kV 2 kV UPS එක නම් පාවිච්චි කරලා තියෙන්නේ. ඒ UPS එක මදි වෙනවා හවස වෙනකම් ওই NAS එක අප් කරලා තියාගන්න. එතකොට ඒ වගේ වෙලාවක power cut එකක් ආවම UPS එකට පුළුවන් signal එකක් ගෙවන්න NAS එකට LAN එකෙන් ඒ signal එක ආවම NAS එක යනවා safe mode එකට. එතකොට ඒ safe mode එකට ආවම data loss එකක් වෙන්නේ නැති වෙන්න එයා ඔක්කොම එයාගේ මොන හරි services එළියට දීලා තියෙන ඒවා ටික ඔක්කොම එයා disconnect කරලා එයා safe mode එකකට යනවා. එතකොට එයා off වෙලා ගියත් data corruption එකක් එන්න තියෙන chance එක එයා නැති කරගන්න. ඒ වගේ options මේකේ තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ update and restore එකට ගියාම අපිට පුළුවන් NAS එකට ඉන්ටර්නෙට් තියෙනවා නම් latest OS එක download කරලා එතනින්ම install කරගන්න පුළුවන් data loss එකක් නොවි. එහෙම නැත්නම් NAS එකට ඉන්ටර්නෙට් නැත්නම් අපිට manual DSM update ගිහිල්ලා අපිට අර ඉස්සෙල්ලා මම පෙන්නුවා වගේ OS
අප්ඩේට් එක ඩවුන්ලෝඩ් කරලා ගෙන synology.com එකට ගිහිල්ලා synology.com එකට ගිහිල්ලා මෙතන downloads ගියා product type එක NAS අපි NAS එක කරන්න select කරන්නේ NAS එක select කරා අපේ model එක select කරා DS මම පාවිච්චි කරලා තියෙන 920 plus එක එතකොට මට පෙන්නනවා දැන්ට තියෙන latestම OS එක මොකක්ද කියලා. එතකොට මට මේක මෙතනින් download කරලා sorry එතනින් නේ select කරන්නේ. හරි. මෙතනින් download කරලා ඉවර වෙලා එත download කරන්න ගත්තාම අපිට එනවා මේ වගේ PAT file එකක්. ඒ PAT file එකේ අපිට මේ NAS එකේ මෙතනින් අපිට මේ path එක දීලා okay කරා නම් මෙතනින් ඊට පස්සේ update එක run කරගන්න පුළුවන්. ඊට පස්සේ NAS එකේ configuration backup එක ගන්න ඕන නම් ඒකත් මෙතනම තමයි තියෙන්නේ update and restore එකේ configuration backup කියලා tab එකක් තියෙනවා. මේ tab එකේ පුළුවන් backup configuration එකට ගියාම මේකේ තියෙන share folder work group domain configuration මේ හැම එකක්ම ඒකන් කරලා තියෙන හැම configuration එකක්ම backup එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ restore කරන්න ඕන නම් ඒ file එක මෙතනින් restore කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ system reset කියන එකේදී අපි හිතමු අපි POC එකට නම් ගෙනිහිල්ලා තියෙන්නේ එහෙම නැත්නම් වෙන මොකක් හරි requirement එකක් එන්න පුළුවන් මේ තියෙන data ටික destroy කරන්න ඕනේ කියලා. දැන් POC එකට වගේ නම් NAS එක ගෙනිහිල්ලා තියෙන්නේ. ඒකට customer ගේ environment එකෙන් NAS එක ගලවන්න ඉස්සර වෙලා අපිට පුළුවන් මේ erase data කියන option එක දෙන්න. option එක දුන්නායින් පස්සේ මෙන්න මේ වගේ මේ tick එක දාලා මේක erase කරායින් පස්සේ මේක hard disk වලින් data ටික recover කරගන්න බැරි විදිහට මෙයා මේක reset කරලා දෙනවා. right. මොන හරි ප්‍රශ්න තියෙනවද මෙතනට වෙනකම්? right. අපිට අග්ගාලයන් user creation එකට මේ තියෙන්නේ මෙතන local users ලා අපිට දැන් NAS එකේ ඕන local users ලා create කරලා ඒ local users ලගෙන් අපිට ඔය services ටික පාවිච්චි කරන්නත් පුළුවන් file server වෙන්න පුළුවන් අනිත් වෙන service එකක් වෙන්න පුළුවන් ඒ හැම දෙයකටම මේ local users ලව create කරලා පාවිච්චි කරන්න පුළුවන් ඊළඟට local user groups create කරලා ඒ groups වලට permissions හදන්න පුළුවන් එහෙම නැත්නම් අපිට පුළුවන් මේ වගේ domain එක integrate කරන්න මේ තියෙන අර ඉස්සෙල්ලා එකෙනෙක් කවම දැන් domain integrate කරන්නේ කොහොමද කියලා මේක මෙතන තියෙනවා control panel එකේ මේ විදිහට domain and LDAP කියලා option එකක් මේක select කරා නම් ඔයාලට පෙන්නනවා මෙතන domain එක එහෙම නැත්නම් LDAP server එකක් වුණත් configure කරන්න පුළුවන්. අපි domain එකට ගියොත් domain එකේ තියෙනවා join domain කියන tick එක දැම්මයින් පස්සේ මේ විදිහට මෙතන domain name එක දෙන්න පුළුවන්. මම දැනට අපේ එකක් දෙනවා DNS server එක දෙනවා right මේ ටික දීලා මේක apply කරාම අපිට මේ විදිහට username password ඉල්ලනවා domain එකේ domain admin කෙනෙක්ගේ username password දුන්නා නම් හරි දීලා මේක next කරාම අපිට මේ NAS එක domain එකට connect වෙනවා එතකොට අපිට මේ විදිහට කනෙක්ට් කරගත්තාම මේක තව ටිකකින් අපිට බලන්න පුළුවන් අපිට domain එකේ ඉන්න users ලා එහෙම නැත්නම් user groups ටික අපිට මේ NAS එකට import automatically import වෙනවා. අපි එතකොට file server එකේ මොන හරි permissions දෙනවා නම් ඒ group එකකට අපි දුන්නා නම් අපිට ඊට පස්සේ manage කරන්න තියෙන්නේ active directory එකකින් විතරයි ඒ users
group එකෙන් ගලවන්න ආපහු add කරන්න ඒ ටික ඔක්කොම active directory එක පැත්තෙන් manage කරන්නේ අපිට මේ විදිහට මේ පැත්තෙන් permissions ටික පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ වගේ domain status check එක මේ options ටික ඔක්කොම green color වෙලා එනවා නම් ප්‍රශ්නයක් නැතුව domain එකට join වෙනවා. මේක finish කරාම මෙන්න මේ වගේ මේකේ තිබිච්ච අර tabs ගන්න අපිට expand වෙනවා domain users එකයි domain groups කියලා options දෙකකට. එතකොට මේ domain users එකට ගියාම මෙන්න මේ වගේ දැනට ඉන්න domain users ලා ටික පෙන්නනවා. මම මේ දැනට test AD එකකට users ලා ටික දෙනෙක් create කරලා තිනවා. ඒ ටික මේ විදිහට ඇවිල්ලා තිනවා. domain group එකට ගියාම domain එකේ ඉන්න groups ටික අපිට මෙන්න මේ විදිහට පෙන්නනවා. තියෙන ඔක්කොම groups ටික මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ අපි file server එක පැත්තට යමු. control panel එකේ මේ විදිහට පළවෙනි option එක තියෙනවා share folder කියලා. අපිට මෙතනින් පුළුවන් NAS එකේ share folders ටික create කරන්න. මෙතනින් පුළුවන් create option එක අරගෙන අපි දුන්නොත් මේ මාක් හරි file name එකක් දීලා description එකක් ඕනනම් දෙන්න පුළුවන්. අපි volumes කීපයක් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ volumes කීපයක් create කරලා තියෙනවා නම් අපිට මෙතනින් select කරගන්න පුළුවන් අපි file server එකට පාවිච්චි කරන්න ඕන volume එක. මෙතනින් මේ volume එක select කරා මෙතන තියෙනවා options කීපයක්. එකක් ඇවිල්ලා තියෙනවා hide this share folder in my network places කියලා. ඒ කියන්නේ අපි මේක enable කරුවොත් අපි මේ create කරන share folder එක අපි මෙහෙම run එකේ /IP address එක දාලා ගියාම දැන් මේ ඇවිල්ලා අපි තව demo NAS එකක් තියෙනවා මේ NAS එකට ගියොත් මේ වගේ අපිට share folders ටික පෙන්වනවානේ. එතකොට මේ මෙතනින් hide කරන්න පුළුවන් share folder එක අපි මෙතන create මේ tick එක දැම්මොත්. එහෙම නැත්නම් අපි මෙතන මේ tick එක දැම්මොත් hide subfolders and file users without permissions කියලා කියන්නේ අපිට පුළුවන් permission තියෙන users වලට විතරක් මේ file එක network place එකේ පෙන්නන්න. දැන් මට permission තියෙනවා නම් මේ software කියන file මේ folder එකට permissions තියෙනවා නම් මට මේ folder එක පෙන්නනවා. හැබැයි ඉන්දිකට permission නැත්නම් ඉන්දිකට මේ folder එක මෙතන පෙන්වන්නේ නැහැ. අනේ option එකට තමයි මේ option එක දීලා තියෙන්නේ. ඊළඟට මෙන්න මේ recycle bin ගැන තමයි මම ඉස්සෙල්ලා කිව්වේ. අපි මේක enable කෙරුවොත් තමයි මේ option එක හම්බ වෙන්නේ. users ලගේ අතින් files ටික delete වුණොත් මේ delete කරන files එක යන්නේ ඔක්කොම recycle bin එක ඇතුළට. එතකොට මේ recycle bin එකෙන් ආපහු අපි මේ tick එක අයින් කරුවොත් restrict access to administrators only කියන tick එක අයින් කරුවොත් users ලටම recycle bin එකෙන් recover කරගන්න පුළුවන් option එක හම්බ වෙනවා. හැබැයි මේ tick එක දැම්මොත් recycle bin එකට access හම්බ වෙන්නේ administratorට විතරයි. සාමාන්‍යයෙන් අපි recommend කරන්නේ administratorට විතරක් තියන්න. මොකද users සමහරලාට intentionally delete කරනවා files. ඒ වගේ වෙලාවට administratorට පුළුවන් ඒක recover කරගන්න. next අපිට share folder එක අපිට encrypt කරන්න ඕන නම් NAS එක ඇතුලේ මේක එළියෙන් access කරන්න බැරි වෙන්න අපිට මේක encrypt කරන්න පුළුවන් මෙතන key එකක් දීලා අපි දැනට encrypt කරන්න නැතුව next කරමු. මෙතනින් පුළුවන් මේ share folder එකට code එකක් දෙන්න. අපි හිතමු 100GB code එකක් තමයි මේ share folder එකට දෙන්නේ. users ලට වෙනම code එකක් select කරන්න තියෙනවා. මම ඒක ඊළඟට පෙන්නන්නම් කොහොමද users ලට code එක set කරන්න කියලා. අපිට share folder එකට code එකක් define කරනවා නම් මෙතනින් අපිට පුළුවන් define කරන්න මේ share code එක. මේක next කරාම මේ වගේ summary එක පෙන්නනවා. අපි මොනවාද select කරේ කියලා. apply කරා නම් අපිට ඊළඟට එනවා මේ share folder එකට permission දෙන්න ඕනේ කාටද කියලා.
දැන් මෙතන අපි පළවෙනි ස්ක්‍රීන් එක අපිට පෙන්නන්නේ local users ලා ටික. අපිට දැන් අපි NAS එකේ local users ලා නම් පාවිච්චි කරන්නේ මෙතනින් ඒ permission එක හදන්න පුළුවන්. එහෙම නැත්නම් අපි domain පාවිච්චි කරනවා නම් මෙතන මේ drop down එකෙන් අපිට පුළුවන් domain users ලාව select කරන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් domain group එක select කරන්න. domain group එක select කරුවාම මේ වගේ domain එකේ ඉන්න groups ටික එනවා. අපිට මෙතනින් ඕන search කරලා ගන්න පුළුවන්. මේ වගේ මේ group එක අරගෙන මෙතන අපිට permission එක create කරගන්න පුළුවන්. ඔය විදිහට තමයි share folder එකක් create කරන්නේ. ඊළඟට users ලාට quote එකක් configure කරන්න ඕන නම් ඒක පුළුවන් මෙතන දැන් domain users ලාට නම් පාවිච්චි කරන්නේ domain l ගිහිල්ලා domain users එකට ගියාම අපිට මේ අදාළ users ලාට එහෙම නැත්නම් අපිට domain group එක select කරන්න පුළුවන්. එතකොට group එකට select කරුවොත් finance කියන group එකට ගිහිල්ලා edit ගියොත් අපිට පුළුවන් ඒ group එකට quote එක මෙතන define කරන්න. මෙතන enable quota කියන tick එක දැම්මෙන් පස්සේ 50 GB ඒ කියන්නේ එක user කෙනෙකුට 50 GB quota එකක් අපිට මෙතනින් apply කරන්න පුළුවන්. එහෙම නැත්නම් user wise අපිට දාන්න enable කරන්න ඕන නම් මෙතනින් පුළුවන් users ලාව select කරලා quota එක enable කරන්න. group quota එක අපි දීලා තියෙනවා 50 GB. එහෙම නැත්නම් අපිට user ට quota එක මෙතනින් manually දෙන්න පුළුවන්. ඔය විදිහට තමයි අර ඉස්සෙල්ලා අහපු ෆයිල් සර්වර් එකේ කොහමද quota එක define කරන්න කියන එක වෙන්නේ. ඊට පස්සේ මේ share folder එක ඇතුලේ ඔයාලට තව folders ඒ කියන්නේ දැන් customer සමහරට finance command එක ඇතුලේ users ලගේ name එකෙන් වෙන වෙනම folders create කරගන්න ඕන වෙන්න පුළුවන්. එතකොට ඒකට මෙතන තියෙනවා desktop එකේ එහෙම නැත්නම් මේ main menu එකට ගියාම file station කියලා app එකක්. මේ ටික by default OS installation එකත් එක්ක එනවා. මේකට ගියාම අපි දැන්ට create කරලා තියෙන share folders ටික මෙතන පෙන්නනවා. අපිට මේ share folder එක ඇතුළට ගිහිල්ලා create කරන්න පුළුවන් අලුත් folder එකක්. ඊට පස්සේ මේ folder එකට අපිට පුළුවන් properties ගිහිල්ලා permissions ටික customize කරන්න. create ගිහිල්ලා මෙතන users ලාව අපිට search කරලා ගන්න පුළුවන්. මෙතනින් පුළුවන් ඔක්කොටම තියනවාද එහෙම නැත්නම් child folders ල ඒ විදිහට අපිට define කරන්න. ඊට පස්සේ permission වලින් අපිට පුළුවන් customize කරගන්න එයාට folders අපි සාමාන්‍ය file server එකේ තියෙන functions ටිකම මෙතන ඒ විදිහටම දීලා තියෙනවා. අපිට පුළුවන් ඕනනම් ඒගොල්ලන්ට folders create කරන්න බැරි වෙන්න එහෙම නැත්නම් permission change කරන්න බැරි වෙන්න ඒ ටික අයින් කරලා read කරන්නයි write කරන එකෙන් write delete කරන්න බැරි වෙන්න sorry මේ විදිහට අපිට දෙන්න පුළුවන් customize කරලා. දුන්නොත් ඒ user ට ඒ අදාළ permissions ටික විතරයි ඒ folder එක ඇතුළට හම්බ වෙන්නේ. ඒ විදිහට අපි දැන් finance command එක ඇතුලේ different users ලට different permissions customize කරලා දෙන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවද මොනවා හරි මෙතෙන්ට වෙනකම්? ප්‍රශ්න උත් නැද්ද? අපි කරපු සෙෂන් එක තේරුණා කියලා අපි හිතනවා.
මොකද අපි මේක මුල ඉඳලා පටන් ගත්තේ අපි එතකොට මෙතන ඉඳලා ගියාම ඊළඟ සෙෂන් එකේදී අපි මේ ටික අපි කරන්නේ නැහැ ඊළඟ සෙෂන් එකේදී අපි යන්නේ එක්ක Synology Drive ඒ ඇප්ලිකේෂන් එක configuration මොකද අපි මේ ටික complete කරලා තියෙන නිසා ඊළඟ සෙෂන් එකේදී අපි කොහමද backup ටික config කරන්නේ active backup for business ඊට පස්සේ active backup for O365 G Suite එක ඊට පස්සේ surveillance station එක අපි ඒ විදිහට තමයි plan කරලා තියෙන්නේ මේ කොහොමද මේ different solutions customers ලට introduce කරන්නේ සමහර ඊට පස්සේ mail service කොහොමද config කරන්නේ video series එකක් විදිහට තමයි අපි මේක introduce කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඒකයි basic පළවෙනි step එකේ ඉඳලා NAS එක hardware and software installation එකේ ඉඳලා මේක පටන් ගත්තේ මොකද මේ ටික කරපු කට්ටියත් මේකේ ඉන්නවා නොකරපු කට්ටියත් හිටියා කරපු කට්ටියට රිෆ්‍රෙෂ් වෙන්නයි නොකරපු කට්ටියට මේක ෆැමිලියර් වෙන්නයි තමයි අපි මේක මුල ඉඳලා කරන්න පටන් ගත්තේ මොන හරි ප්‍රශ්න තියෙනවද අපි මේ කරපු ටිකේ අපහැදිලි තැනක් හරි නිහඬතාවයෙන් පෙනී යන්නේ මොකුත් ප්‍රශ්න නැහැ වගේ හරි ඕකේ එහෙම වුණොත් අපි ඊළඟ සෙෂන් එක ඕගනයිස් කරලා අපි ඊමේල් එකක් දාන්නම් එතන ඉඳලා කන්ටිනියු කරගෙන මෙතන ඉඳලා අපි ඊළඟ ඔප්ෂන් එක ඊළඟ සොලියුෂන් එක කොහොමද කන්ෆිග් කරන්නේ ඒ ටික අපි ඊළඟ සෙෂන් එකේදී කතා කරමු ඉතලා මේ අපට ප්‍රයිසිං ගැන ලයිසන්සිං ගැන පොඩි අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ඕන වෙනවා. ඒ කියන්නේ කොහොමද මේක ලයිසන්ස් වෙන්නේ යන්නේ? ලයිසන්සිං කියලා ඇත්තටම Synology එකේ ලයිසන්ස් වෙන්නේ ඔය surveillance station වලට යනවා නම් එහෙමත් නැත්නම් virtual machine manager එහෙමත් නැත්නම් mail server එකේදී mailbox license 5ක් හම්බ වෙනවා free කොහොමත් ඊට අමතරව යනවා නම් ඊතුරු mail boxes වලට තමයි license ගන්න ඕනේ. ඊට අමතරව වෙනම මේ licensing එකක් ඔයගලන්ට ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. cloud එකට upload වෙනකොට කොහොමද ඒකට වෙනම license එකක් ඕනද නැත්නම් ඔකෙම නෑ cloud එකට අප්ලෝඩ් කරනකොට මෙහෙමයි Synology එකේ C2 කියලා cloud එකක් තියෙනවා අපි ඒ cloud එක පාවිච්චි කරනවා නම් ඒකට ඒ cloud එකේ storage එකට pay කරන්න ඕනේ ඒක market එකේම purchase කරලා ගන්න පුළුවන් එහෙම නැත්නම් අපි customer ගේ environment එකේ තියෙනවා නම් ඒගොල්ලන්ගේ OneDrive හරි Google Drive හරි මොකක් හරි එහෙම ඒගොල්ලන්ගේ cloud එකක් already ඒ cloud එක අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒක ලයිසන් එකක් සෙපරේට් ලයිසන් එකක් ඕනේ නැහැ. මේක ෆීචර් එකක් විදියට available space එකට අප්ලෝඩ් කරගන්න පුළුවන් නේද? පුළුවන්. right. ඒකේ සාමාන්‍ය මේක ඕගොල්ලෝගේ prices වෙන්නේ ඒ කියන්නේ base එක plus number of කියන්නේ එතන this amount එක අනුවනේ යනවා නේද කොහොමද මේ? ඔව් ඒ කියන්නේ hardware box එකටයි hard drives ගන්න ප්‍රමාණයටයි තමයි cost එක වැටෙන්නේ. right. licensing යනවා නම් මොන හරි camera licensing හරි එහෙම නැත්නම් virtual machine වලට හරි ඒ licensing එක userම application market එකෙන් ගන්න පුළුවන්. pricing ටික application market එකේ තියෙනවා. එහෙම නැතුව users-ලා ඒගොල්ලෝ කිව්වොත් අපිටම දෙන්නේ කියලා ඒක ප්‍රශ්නයක් නෑ අපිටම උනත් ඒක purchase කරලා අරන් දෙන්න පුළුවන් pricing ටික ඒ market එකේම තියෙනවා. right. ඔයගොල්ලෝගේ pricing ගන්න තියෙන්නේ කාගේ හරහාද අපි අපිට උනොත් customer කෙනෙක්ට දාන්න ඔයාටද එන්න ඕනේ request එක නැත්නම් request එක එන්න ඕනේ ඊයන්ට නේද? ටෙක්නිකල් මොනවා හරි ඔයගලන්ට බොක්ස් එකක් සයිසින් කරගන්න ඕන නම් එහෙම නැත්නම් මාක් හරි ඒ වගේ ඔයගලන්ට මොනවා හරි ක්ලැරිෆිකේෂන් එකක් කරගන්න ඕන නම් මම හරි ඉන්දිකා හරි ඉන්නවා
අපි දෙන්නන් කාරේ කන්ටැක්ට් කරගන්න පුළුවන්. right okay thank you වෙන මොන හරි ගැටලු තියෙනවද කාටවත්? right එහෙම නැත්නම් අපි එහෙනම් දැනට මේ අදට මේ සෙෂන් එක ඉවර කරමු. ඊළඟ සෙෂන් එකෙන් හම්බ වෙමු. අපි ඒක ඕගනයිස් කරලා ඊමේල් එකකින් ඔයගලන්ට දාන්න. right thank you all හැමෝම join වුණාට ඔයගොල්ලෝ මම හිතන්නේ දවසේ පැයකමාරකට වඩා ඔයගොල්ලෝ කාලයක් වැය කරා මේ සෙෂන් එකට. thank you very much for that. thanks ඊළඟ සෙෂන් එකෙන් හම්බ වෙන බලාපොරොත්තු වෙන එහෙනම් අපි end කරමු. okay